හරි. good evening හැමෝටම. ඔයාලට මම ක්ලියර් ඇහෙනවද? good evening sir hello sir හරි. මම අද ක්ලාස් නැහැ කියලා කිව්වේ නෑ නේද? මම කිව්වේ බදාදා තියෙන ක්ලාස් එක නැති හින්දා සඳුදා ක්ලාස් එක කරමු කියලා. අද ක්ලාස් එක තියෙනවා. ඔයාලගේ යාළුවෝ කවුරු හරි group වල අය අද නැහැ කියලා හිතලා ඉන්න නැතුව ඉන්නවා නම් පොඩ්ඩක් පණිවිඩය දෙන්න. හරි අපි ක්ලාස් එක පටන් ගමු. ඊයේ ක්ලාස් එකට හිටියේ නැති අය ක්ලාස් එක රෙකෝඩින්ග් බලන්න. අපි ඊයේ කතා කරේ sentences කියන්නේ ඉංග්‍රීසි වල sentence එකක් ලියන විදිහ. ඒ කියන්නේ sentence එකක් හදා ගන්න විදිහ, sentence එකක් හරියට ලියන විදිහ. ඒ කියන්නේ වාක්‍යයක් හදා ගන්න විදිහ, වාක්‍යයක තියෙන කොටස් මොනවද? ඒක කොහොමද අපි හරියට ලියන්නේ කියන එක තමයි ඊයේ කතා කරේ. ඊට පස්සේ ක්ලාස් එක අවසානයේදී අපි අර pair of කියන වචනේ pair of කියන වචනේත් එක්ක කොහොමද වචන පාවිච්චි වෙන්නේ, මොන වගේ වචනද පාවිච්චි වෙන්නේ, අර singular පාවිච්චි වෙන්නේ නැති වචන දෙකක් ගැන අපි කිව්වා. ඊට පස්සේ pair of කියන වචනේත් එක්ක use වෙන තව nouns කිහිපයක් ගැන කතා කරා. ඒක ක්ලාස් එකේ නෝට් එකෙත් ඇති, රෙකෝඩින් එකත් බලන්න. හරි. අද අපි කතා කරන්න යන්නේ what and who කියන question words use කරලා කොහොමද ප්‍රශ්න අහන්නේ, ප්‍රශ්න හදන්නේ කියලා. හොඳද? ඒකට අපි කරන what and who questions කියන තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි. අපි පාඩමට යමු. බලන්න පළවෙනි වාක්‍ය. මේ වාක්‍ය ඔයාලා දන්න වාක්‍යයක්. මොකද මේක past tense කරද්දී මම ලියපු වාක්‍යයක්. බලන්න ඒක. The donkey carried two big sacks. The donkey carried two big sacks. ඒ කියන්නේ the donkey කියන්නේ බූරුවා, carried කියන්නේ ඔසවගෙන යනවා නැත්නම් ඔසවගෙන ගියා two big sacks. මේ sacks කියන්නේ මලු නැත්නම් අර අපි අර වී පුරවන බෑග් තියෙනන්නේ වගේ ලොකු මලු වලට තමයි sacks කියලා කියන්නේ. එතකොට මේ කියන්නේ බූරුවෙක් නැත්නම් බූරුවා ලොකු බෑග් දෙකක් නැත්නම් ලොකු මලු දෙකක් ඔසවගෙන ගියා. හරි. බලන්න එතකොට මේ sentence එක අපි අර ඊයේ කරපු පාඩමේදී මම කියලා දුන්නා මේ sentence එක හැදිලා තියෙන කොටස් ගැන. බලන්න ඒ sentence එක කොටස් තුනකින් තමයි හැදිලා තියෙන්නේ. subject එක තියෙනවා, verb එක තියෙනවා, ඊළඟට object එක තියෙනවා. එතකොට මම ඊයේ කිව්වා වාක්‍යයක subject එක වචනකින්, වචන දෙකකින්, එහෙම නැත්නම් වචන කිහිපයකින් හැදෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ verb එක තියෙනවා. ඊට පස්සේ object එකක් එක වචනයක් වෙන්නත් පුළුවන්, වචන දෙකක් වෙන්නත් පුළුවන්, වචන කිහිපයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට මේ වාක්‍ය බලන්න. The donkey carried two big sacks. බූරුවෙක් නැත්නම් බූරුවා ලොකු මලු දෙකක් ඔසවගෙන ගියා. එතකොට මේ වාක්‍යයේ ක්‍රියාව කරන කෙනා carried කියන්නේ ඔසවගෙන ගියා. එතකොට මේ ක්‍රියාව කරන කෙනා තමයි subject එක කියලා අපි කිව්වා. එතකොට මේ වාක්‍යයේ මේ ක්‍රියාව කරන කෙනා subject එක කියන්නේ the donkey තමයි මේ sentence එකේ subject එක. ඊට පස්සේ තියෙනවා verb එක තියෙන්නේ past tense වලින්. අපි කොහොමද මේක past tense වලින් කියලා දැනගන්නේ? අපි ඉගෙන ගත්තා regular verbs, irregular verbs කියලා මේ ක්‍රියාපද කොටස් දෙකකට කඩනවා කියලා අපි ඉගෙන ගත්තා. එහෙම කොටස් දෙකකට වෙන් කරන්නේ ඒවා past tense එකේදී ඒවා ඒ කියන්නේ ඒ verb එකේ past tense එක හැදෙන විදිය අනුව අපි verbs කොටස් දෙකකට කැඩුවා. regular verbs, irregular verbs. එතකොට regular verbs වල මම විශේෂ අවස්ථා කියලා විශේෂයෙන්ම note එකක් දාලා දුන්නා වචන කිහිපයක්. ඒවල regular වුණාට දැන් regular verb එකක් past tense එකට අපි දන්නවා ed එකතු වෙලා තමයි past tense එක හැදෙන්නේ. හැබැයි විශේෂ අවස්ථා තියෙනවා past tense එකේදී spellings වෙනස් වෙන. උදාහරණයක් විදිහට ගත්තොත් මේ carry කියන verb එක. carry කියන්නේ ඔසවගෙන යනවා. එතකොට ඒකේ past tense එක carried. බලන්න එතකොට spellings වෙනස් වෙනවා. නිකන් ed නෙමෙයි එකතු වෙලා තියෙන්නේ. y අයින් වෙලා ied එකතු වෙලා තියෙන්නේ. හොඳද? එතකොට මේ
ඔයාලා මේ වචනේ දැක්කම ඔයාලා දන්නවා මේ carry කියන verb එකේ past tense එක තියෙන. එහෙනම් මේ වාක්‍යය තියෙන්නේ past tense වලින් අතීත කාල වාක්‍යයක්. හරි. එතකොට මම ඊ කියලා දුන්නා ඔයාලට subject එක object එක කොහොමද හඳුනගන්නේ කියලා. වාක්‍යයක ක්‍රියාව කරන කෙනා subject එක, ක්‍රියාවට භාජනය වෙන දේ object එක. එතකොට මේ වාක්‍යෙදී ඔසවගෙන යාම කරන්නේ බූරුවා, ඔසවගෙන යන්නේ ලොකු නැත්නම් ලොකු බෑග් දෙකක්. එතකොට two big sacks කියන එක තමයි object එක. හරි. දැන් මෙන්න මේ sentence එක උදාහරණයක් විදිහට අරගෙන අපි try කරමු ප්‍රශ්න හදන්න. The donkey carried two big sacks. හොඳද? මේක එතකොට answer එක විදිහට අරගෙන the donkey carried two big sacks කියන වාක්‍ය answer එක විදිහට අරගෙන ඒක answer එක එන විදිහට අපි ප්‍රශ්නයක් හදන්න බලමු what කියන question word එක use කරලා. එතකොට ඔයාලා දන්නවා what කියලා අපි question word එක use කරන්නේ මොනවද මොකක්ද කියලා අහන්න තමයි අපි what කියන question word එක use කරන්නේ. එතකොට the donkey carried two big sacks කියන්නේ බූරුවා ලොකු බෑග් දෙකක් ඔසවගෙන ගියා. එතකොට අපිට අහන්න පුළුවන් බූරුවා මොනවද ඔසවගෙන ගියේ කියලා අහන්න පුළුවන්. අය අහන්න පුළුවන් බෑග් දෙකක් ඔසවගෙන ගියේ කවුද මොකාද කියලා. දැන් මෙතන ඉංග්‍රීසි වල පොඩි දෙයක් තියෙනවා. දැන් අපි සිංහලෙන් උනත් සතෙක් ගැන ප්‍රශ්නයක් අහද්දී අපි කවුද එහෙම අහන්නේ නැහනේ. දැන් හිතන්න බල්ලෙක් ඔයාගේ යාළුවෙකුගේ බල්ලෙක් හපලා. හොඳද? ඔයා අහන්නේ නැහනේ ඔයාගේ කවුද හැපුවේ කියලා. ඔයා අහන්නේ ඔයාගේ මොකාද හැපුවේ. අර අන්න ඒ අර සත්තු කියන්නේ ඇනිමල්ස් ලා ගැන සත්තු ගැන අහද්දී අපි පාවිච්චි කරන භාෂාව වෙනස් වෙනවා. ඒ වගේ තමයි ඉංග්‍රීසි වලත් අපි what කියන එක යූස් කරනවා අපානුවාචී දේවල් වගේම සත්තු ගැන ප්‍රශ්න අහන්න මොකක්ද? අපි what කියන සාමාන්‍ය ප්‍රශ්න අහන්නේ මොකක්ද මොනවද කියලා තමයි අහන්නේ. හැබැයි සත්තු ගැන ප්‍රශ්න අහද්දී අර මොකක්ද මොකෙක්ද අනේ ඒ වගේ ප්‍රශ්න අහද්දීත් අපි what තමයි යූස් කරන්නේ. එතකොට අපිට මේ වාක්‍යයෙන් ප්‍රශ්න දෙකක් හදන්න පුළුවන්. හොඳද? එකක් තමයි අපිට අහන්න පුළුවන් මේ ලොකු මලු දෙක ඔසවගෙන ගියේ මොකද? අනිත් එක තමයි බූරුවා ඔසවගෙන ගියේ මොනවද? ඒ කියන්නේ අපිට මේ දීලා තියෙන complete sentence එක answer එක විදියට අරගෙන අපිට ප්‍රශ්න දෙකක් හදාන්න පුළුවන්. එකක් තමයි මේ බෑග් එක ඔසවගෙන ගියේ මොකද්ද? ලොකු බෑග් දෙක ඔසවගෙන ගියේ මොකද්ද? අනිත් එක තමයි මේ ලොකු බෑග් මේ බූරුවා ඔසවගෙන ගියේ මොනවද? එතකොට බලන්න අපි මෙහෙම ප්‍රශ්න හඳුවොත් අපි past tense වල මේක කතා කරා. What did the donkey carry? What did the donkey carry? මෙහෙම ප්‍රශ්නේ හැදුවොත් මම ඉස්සෙල්ලා මේ අහන ඒවාට මට ආන්සර් උත්තර දෙන්න. ඇයි අපි මෙතන carried කියන එක use කරන්නේ නැතුව carry කියන verb stem එක use කරේ? ඇයි අපි මෙතන carried කියන verb එක past tense එක use කරන්නේ නැතුව carry කියන verb stem එක use කරේ? did දාපු හින්දා. ඔව් එහෙම කියන්නත් පුළුවන්. තව කාට හරි වෙන answers තියෙනවද? question එකකදී use කරන්නේ verb stem එක නිසා. very good. ඒක තමයි answer එක. හරි answer එක වෙන්න ඕනේ ඒක. අපි past tense වලදී කතා කරා question form එකේදී negative form එකේදී අපි use කරන්නේ verb එකේ stem එක. past tense එක අපි use කරන්නේ නැහැ. හරි. එතකොට බලන්න මේ ප්‍රශ්නේ මේ විදිහේ ප්‍රශ්න ගැන අපි past tense වල question වලදී කතා කරා. What did the donkey
carry. What did the donkey carry? එතකොට මේ අහන්නේ බූරුවා මොනවද ඔසවගෙන ගියේ? බූරුවා මොනවද ඔසවගෙන ගියේ? එතකොට අපිට මේකට short answer එක දෙන්න පුළුවන් two big sacks කියලා. two big sacks කියලා. ඒ කියන්නේ මොනවද බූරුවා මොනවද ඔසවගෙන ගියේ? ලොකු බෑග් දෙකක්, ලොකු මලු දෙකක්. තේරුණාද? එතකොට බලන්න ඒ වගේ ප්‍රශ්නකදී දැන් මෙහෙම what did the donkey carry කියලා මේ ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නකදී අපිට එන ආන්සර් එක බලන්න. ආන්සර් එක විදිහට එන්නේ two big sacks. ඒ කියන්නේ මේ sentence එකේ තියෙන object එක. two big sacks කියන්නේ අපි මේ කතා කරපු උඩ වාක්‍යයේ තියෙන object එක. අපි මේ විදිහට ප්‍රශ්න අහුවාම අපිට ආන්සර් එක විදිහට එන්නේ වාක්‍යයේ තියෙන object එක. හරි. ඒවට අපි කියනවා ඒ ආන්සර් වලට එහෙම ඒ කියන්නේ object එක ආන්සර් එක විදිහට එන ප්‍රශ්න වලට අපි කියනවා object answer questions කියලා. හොඳද? ඊළඟට බලන්න අපිට තව ප්‍රශ්නයක් මේකෙන් අහන්න පුළුවන් කිව්වා. ආන්සර් එක the donkey එන විදිහට, ඒ කියන්නේ subject එක ආන්සර් එක විදිහට එන විදිහට අපි කොහොමද ප්‍රශ්න අහන්නේ කියලා බලමු. හොඳද? අපි දැන් පළවෙනි විදිහේදී අපි අහුවේ what did the donkey carry? බූරුවා මොනවද ඔසවගෙන ගියේ? එතකොට ආන්සර් එක ආවා ලොකු මලු දෙකක්. two big sacks. ඒ ලොකු මලු දෙකක්. ඒකට මේ what was the donkey carrying කියලා මේ ප්‍රශ්නය අහන්න බැරිද? what was the donkey carrying කියලා අපිට ප්‍රශ්නය අහන්න පුළුවන් තිබ්බා. මෙතන මේ sentence එක තියෙන්නේ past continuous tense එකෙන් නා. මෙතන sentence එක තියෙන්නේ past tense වලින්. අපි මේ උදාහරණ විදිහට මේ sentence එක අරගෙන තමයි මෙතන ප්‍රශ්නේ හදන්නේ. මෙතන sentence එක තිබ්බනම් the donkey was carrying two big sacks කියලා අපිට අහන්න පුළුවන් what was the donkey carrying කියලා. තේරුණාද? මෙතන තියෙන the donkey carried two big sacks. ඒ කියන්නේ බූරුවා ලොකු මලු දෙකක් ඔසවගෙන ගියා. ගිහින් ඉවරයි. තේරුණාද? ඒ සිද්ධිය වෙලා ඉවරයි. අපි මේ වෙලා ඉවර වෙච්ච සිද්ධියක් ගැන තමයි ප්‍රශ්න අහන්නේ. අපි මෙහෙම අර was දාලා ප්‍රශ්න අහන්නේ past continuous tense වලදී ඒක තාම අපි කතා කරේ නැහැ. අපි past continuous tense use කරන්නේ අපි මොකක් හරි සිද්ධියක් ඒ කියන්නේ අතීතයේ සිදු වෙමින් පැවතිච්ච සිද්ධියක් ගැන කතා කරන්න තමයි past continuous tense එක පාවිච්චි කරන්නේ. අපි past tense පාවිච්චි කරන්නේ අතීතයේ සිද්ධ වෙලා ඉවර වෙච්ච සිද්ධියක් ගැන කතා කරන්නේ. තේරුණාද? එතකොට මෙතෙන්ට was දාලා ප්‍රශ්න අහන්න බෑ. මොකද sentence එක තියෙන්නේ past tense වලින්, past continuous tense වලින් නෙමෙයි. තේරුණාද? හරි සර්. හරි. එතකොට බලන්න දැන් අපි පළවෙනි question එකේදී අහුවේ answer එක විදිහට එන්නේ object එක. අපි දැන් ප්‍රශ්නේ හදන්න යන්නේ answer එක විදිහට subject එක එන ප්‍රශ්න. එතකොට අපිට answer එක විදිහට subject එක කියන්නේ මේ බූරුවා කියන answer එක එන විදිහට ප්‍රශ්නේ හදන්න නම් අපි අහන්න ඕනේ ලොකු මලු දෙකක් ඔසවගෙන ගියේ මොකಾದ කියන ප්‍රශ්නේනේ අපි අහන්න ඕනේ. මේ වාක්‍ය උදාහරණ විදිහට අරන් තමයි මම මේ පාඩම මේ කරගෙන යන්නේ. එතකොට මේකෙදි object එක answer එක විදිහට එන්න නම් අපි ප්‍රශ්නේ අහන්න ඕනේ බූරුවා මොනවද ඔසවගෙන ගියේ. එතකොට subject එක ප්‍රශ්නේ විදිහට එන්න නම් අපි අහන්න ඕනේ ලොකු මලු දෙකක් ඔසවගෙන ගියේ මොකಾದ. එතකොට අපිට කියන්න පුළුවන් බූරුවා කියලා answer එක. හරි. එතකොට අපි අන්න ඒ විදිහේ ප්‍රශ්න අහන්නේ කොහොමද කියලා බලමු. අපි what did the donkey carry කියලා අහුවාම ඒකෙන් අදහස් වෙන්නේ බූරුවා මොනවද ඔසවගෙන ගියේ. දැන් අපි අහන්න ඕනේ ලොකු මලු දෙකක් ඔසවගෙන ගියේ මොකಾದ. එතකොට අපි අහනවා what carried the what carried two big sacks. බලන්න what carried two big sacks. what did the donkey carry කියලා අපි අහනවා. අපිට answer කියනවා object එක. what carried two big sacks කියලා අහනවා. අපිට එනවා answer එක විදිහට subject එක. දැන් මෙතන බලන්න. මෙතන අපි verb stem එක use කරේ නැහැ.
මෙතන අපි කෙලින්ම verb එකේ past tense එක use කරලා තියෙන්නේ. ඒකට හේතුව ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මෙතන අපි past tense එක use කරලා තියෙන එකට හේතුව හිතා ගන්න පුළුවන්ද? අමාරුයිද? මෙතන අපි past tense එක use කරේ මේ වාක්‍ය බලන්න අපි did කියන auxiliary verb එක use කරලා නැහැ. අපි did කියන auxiliary verb එක use කරලා නැති නිසා අපි මෙතන past tense එක use කරනවා. past tense එක use කරන්නත් හේතුවක් තියෙනවා. මේ වාක්‍ය අපි කිව්වා නේද? අපි ඉංග්‍රීසි වල වාක්‍යයක් ලියද්දී ඒකේ subject එකයි verb එකයි විතරක් තිබුණත් ඇති හරි තේරුමක් තියෙනවා නම් subject එකයි verb එකයි object එකයි ඔය ඕවා match කරන්න ඕනේ, ගලපන්න ඕනේ හරි තේරුමක් එන විදිහට, meaningful විදිහට sentence එක meaningful වෙන්න ඕනේ. එතකොට තමයි sentence එක හරි වෙන්නේ. එතකොට බලන්න what carried two big sacks කියලා හද්දී carried කියන්නේ ඔසවගෙන ගියා, two big sacks කියන්නේ මලු දෙකක්, ලොකු මලු දෙකක්. එතකොට what කියන්නේ මොකಾದ ලොකු මලු දෙකක් ඔසවගෙන ගියේ. what carried two big sacks. එතකොට answer කියනවා donkey. මෙතන ඔයාලා ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ තමයි අපිට answer එක විදිහට object එක ගන්න ඕන නම් අපි ඒ අදාළ වාක්‍යයේ තියෙන tense එකේ auxiliary verb එකත් එක්ක ප්‍රශ්නය අහනවා. හොඳද? අපිට answer එක විදිහට subject ගන්න ඕන නම් අපි අදාළ sentence එක තියෙන tense එකෙන් ප්‍රශ්නය අහනවා. බලන්න. එතකොට මේ වාක්‍ය තියෙන්නේ the donkey carried two big sacks කියලා. තියෙන්නේ past tense වලින්. අපිට මේකේ answer එක විදිහට object එක ගන්න ඕන වුණාම අපි past tense වල ඉගෙන ගත්ත question form එක use කරලා ප්‍රශ්නේ අහනවා. did use කරලා. what did the donkey carry? බූරුවා මොනවද ඔසවගෙන ගියේ? අපිට මේ sentence එකේ subject එක answer එක විදිහට ගන්න ඕන වුණාම අපි අදාළ tense එකෙන් ප්‍රශ්න අහනවා. what carried two big sacks? what carried two big sacks? ලොකු මලු දෙකක් ඔසවගෙන ගියේ මොකාද? what carried two big sacks? බෑ. what did carry two big sacks කියද්දී ඒක අර මම ඊයේ කියලා දුන්නේ. what did carry two big sacks කියන එකේ meaning එක එන්නේ නැහැ, meaningful වෙන්නේ නැහැ. ඒක වැරදි. grammatically ඒක වැරදි. අපිට මෙතන answer එක තමයි answer එක විදිහට අපිට subject එක ගන්න ඕනේ. subject එක answer එක විදිහට ගන්න නම් අපි object එක question එකේදී subject එක කරගන්න ඕනේ. මෙතන ඇත්තටම තියෙන්නේ passive voice ප්‍රශ්නයක්. හොඳද? මේ අපි passive voice නොකිය passive voice ඉගෙන ගන්නවා. තේරුණාද? passive voice කියන පාඩමට නොයා passive voice වල parts ඉගෙන ගන්නකොට සත්‍යම මේ තියෙන එකයි ඔයාලට පොඩ්ඩක් මේක පැටලිලි සහගත වෙන්නේ. අපිට subject එක ප්‍රශ්නේ උත්තරේ විදිහට ගන්න ඕන නම් අපි අහන්න ඕනේ ප්‍රශ්නේ මේ විදිහට. මම simple present tense වලත් මේ විදිහට ප්‍රශ්න හදන විදිය ඉස්සරහට දැන් මේ පාඩමෙම කියලා දෙනවා. දැන් past tense වල බලන්න අපි object එකේ answer එක විදිහට ගන්න what වලින් ප්‍රශ්නේ හදන්නේ මේ විදිහට did එක verb එකේ stem එක දාලා. subject එක answer එක විදිහට ගන්න ප්‍රශ්නේ හදන්නේ මේ විදිහට past tense එකෙන් verb එක තියලා what carried two big sacks. මේක තව ඉස්සරහට මේ උදාහරණත් එක්ක කතා කරද්දී ඔයාලට තේරෙයි. අපි ඊළඟ කොටසට යමු. බලන්න මේක මම ඔයාලට පොඩ්ඩක් අර තේරෙන විදිහට note එක දාලා තියෙනවා. මේ ප්‍රශ්න දෙක බලන්න. මේ අර අපි උඩ කතා කරපු ප්‍රශ්න දෙකම. පළවෙනි එකේදී අපි අර subject එක answer එක විදිහට ගන්න ඕන හින්දා ප්‍රශ්නෙට අරන් තියෙන්නේ verb එකේ past tense එක. දෙවෙනි එකේදී අපිට object එක answer එක විදිහට ගන්න ඕන හින්දා අපි ප්‍රශ්නෙට අරන් තියෙනවා did කියන auxiliary verb එකත් එක්ක carry කියන verb stem එක. what carried two big sacks? answer එක the donkey. what did the donkey carry? answer එක two big sacks. අපහැදිලි ඇති. අපි ඉස්සරහට යද්දි තව පැහැදිලි කරගමු. බලන්න ඊළඟට යමු තව example එකකට.
what questions about sentences in the present tense are made in similar way මම ඔයාලට කිව්වනේ දැන් අපි මේ කතා කරේ past tense වාක්‍යයක් අරගෙන දැන් අපි බලමු present tense වාක්‍යයක් අරන් subject එක answer එක විදිහට එන ප්‍රශ්න හදන්නයි object එක answer එක විදිහට එන ප්‍රශ්න හදන්නයි try කරමු ඊට පස්සේ පොඩි exercise ටිකක් කරමු එතකොට ඔයාලට මේක ඔළුවට යනවා මේක මේ ටෙක්නික් එක ඔයාලට යනවා බලන්න මේ තියෙන වාක්‍ය බලන්න මේ තියෙන්නේ simple present tense වාක්‍යයක් cats drink milk cats drink milk මෙතන cats නැතුව cat කියලා තිබ්බනම් වාක්‍ය හරියන්නේ කොහොමද කියන්න බලන්න cat drinks milk. very good ඔයාලට මතකයි present tense simple present tense වල subject එක plural නම් අපි verb එක verb stem එක use කරනවා subject එක singular නම් අපි verb එක s sound එකකින් ඉවර වෙන විදිහට තමයි use කරන්නේ එතකොට cats drink milk පූසෝ කිරි බොනවා හරි ඒකෙදි බලන්න අපි අර කලින් කරා වගේම answer එක විදිහට subject එක ගන්න නම් අපි ප්‍රශ්නේ අහන්නේ what drink milk කියලා what drink milk මේකේ මම past tense එකේ වාක්‍යයකුත් මෙතනින්ම ලියන්නම්කෝ එතකොට තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. අපි අර උඩින් කතා කරා වගේ මේ cat drink milk කියන එක past tense වලට හැරෙවුවොත් cats drank milk. ඔයාලා දන්නවා drink කියන verb එකේ past tense එක drank. හරි. එතකොට මේකේ දැන් අර අපි උඩ පළවෙනි එකේ කතා කරා වගේ අපිට answer එක විදියට cat ගන්න ඕනේ. කියන්නේ subject එක answer එක විදිහට ගන්න ඕන නම් අපි ප්‍රශ්නේ අහන්නේ what drank milk කිරි බිව්වේ මොකද? එතකොට answer එනවා cats. ඊළඟට අපිට object එක answer එක විදිහට ගන්න ඕන නම් අපි අහනවා what did cats drink? එතකොට answer එක එනවා milk. ඒ වගේම simple present tense වලදී වාක්‍ය simple present tense වලින් තියෙනවා නම් අපිට answer එක විදිහට subject එක ගන්න නම් අපි අහනවා what drink milk. අපි answer එක විදිහට object එක ගන්න නම් අපි අහනවා what do cats drink. අපි මෙතන do use කරන්නේ වාක්‍ය තියෙන්නේ simple present tense වලින් හින්දා. අපි මෙතන did use කරනවා මොකද වාක්‍ය තියෙන්නේ past tense වලින් හින්දා. අපි මෙතන මේක මේ present continuous tense වලටත් අම් බලමු. cats නම් present continuous tense වලදී use කරන auxiliary verb එක මොකක්ද? cats කියන subject එකත් එක්ක present continuous tense වලදී use කරන auxiliary verb එක මොකක්ද? very good. cats නම් අපි use කරන්නේ මොකද subject එකට plural නම් අපි use කරන්නේ කියන auxiliary verb එක present continuous tense වලදී. එතකොට මම මේ cats drink milk කියන එක past tense වලින් ලියුවා cats drank milk කියලා. ඒක present continuous tense වලින් ලියනවා cats are drinking milk. ඒකෙත් අපි බලමු අර ප්‍රශ්නේ හදන්න subject එක answer එක එන විදිහට. එතකොට අපි අහන්නේ what drinking milk කිරි බොමින් ඉන්නේ මොකුන්ද වගේ අර සත්තු ගැනනේ එතකොට answer එක cats ඊළඟට අපි අහන්න පුළුවන් what are cats drinking ඒකට answer එක එනවා milk තේරුණාද ඔන්න ඔය pattern එක ඕක technique එකක් විදිහට ඔයාලා මතක තියාගන්න අපි subject එක answer එක විදිහට ගන්න නම් අපි ප්‍රශ්නය අහන්න ඕනේ මොන විදිහටද අපි object එක answer එක විදිහට ගන්න ඕන නම් ප්‍රශ්නය අහන්න ඕනේ මොන විදිහටද ඒක technique එක ඔය technique එක ඔලුවට දාගන්න try කරන්න හරි මේ example එක බලන්න ඊළඟ එක ඔයාලා මට කියන්න බලන්න sentence එක තියෙනවා the train crosses this bridge every day the train crosses this bridge every day දැන් මට කියන්න answer එක train එන විදිහට අපි කොහොමද
ප්‍රශ්නේ හදන්නේ. What cross the bridge? What crosses this bridge every day? What crosses this bridge every day? එහෙම තමයි අපි subject එක answer එක වෙන විදිහට මේ ප්‍රශ්නේ හදන්නේ. What crosses this bridge every day? එතකොට answer එක අපිට කියන්න පුළුවන් the train. What crosses this bridge every day? The train. ඊළඟට කියන්න බලන්න answer එක විදිහට this bridge answer එක එන විදිහට අපි කොහොමද ප්‍රශ්නය අහන්නේ? What the train crosses every day? What the train crosses every day. එහෙම නෙමෙයි. try කරන්න බලන්න තව. ඔයා කිව්වේ what does කියලාද පුතා? The. හරි. try කරන්න තව කවුරු හරි answer එක ගන්න. කියන්න බලන්න ඔයාලට හිතෙන විදිහට කොහොමද මේ ප්‍රශ්නේ හැදෙන්න ඕනේ? answer එක විදිහට this bridge කියන එක එන්න ඕනේ. අපි ප්‍රශ්නේ අහන්න ඕනේ කොහොමද එතකොට? එක්කෙනෙක් කිව්වා what the train crosses every day කියලා. ඒ උත්තරෙමද ඔයාලටත් තියෙන්නේ නැත්නම් ඊට වෙනස් උත්තර තියෙනවද? කියන්න බලන්න කතා කරන්න. What did crosses? What did What did train? What did train crosses every day? What did train crosses every day? ඊට වෙනස් answers තියෙනවද තව කවුරු ගාව හරි? එක්කෙනෙක් කිව්වා what the train crosses every day කියලා. ඊට පස්සේ තව කෙනෙක් කිව්වා what did train crosses every day කියලා. තව ඊට වෙනස් answers තියෙනවද නැත්නම් ඕවමද ඔයාලටත් තියෙනවා? present tense එකෙන් වලින්ද හැදෙන්න ඕනේ සර්. මොකද්ද? present tense වලින්ද හැදෙන්න ඕනේ. ඒක ඔයාලා තීරණය කරන්න ඕනේ මේ tense එක බලලා. මේ කියන්නේ මේ sentence එක බලලා තීරණය කරන්න. මම tense එක කියන්නේ නැහැ. What does the train cross this? What does the train cross every day? ඔව් සෙනරි කියනවා what does the train cross every day කියලා. දැනට අපිට answers තුනක් හම්බ වෙලා තියෙනවා. ඒ පළවෙනි එක කිව්ව කෙනා මම දැක්කේ නැහැ sorry. එයා කිව්වා what the train crosses every day කියලා. ඊට පස්සේ යුරේනි කිව්වා what did the train crosses every day කියලා. සෙනරි කිව්වා what does the train cross every day කියලා. තව කට්ටියට answers තියෙනවද? තරුෂි කියනවා what did train crosses every day කියලා. යුරේනිගේ answer එකයි තරුෂිගේ answer එකයි එකයි. හරි. මුලින්ම මට කියන්න බලන්න මේ sentence එක the train crosses this bridge every day. මේ sentence එක තියෙන්නේ මොන tense එකෙන්ද? Present tense. simple present. simple present tense වලින් තමයි මේ sentence එක තියෙන්නේ. මේ sentence එක simple present tense වලින් තියෙන්නේ කියලා ඔයාලට හොයාගන්න මේ sentence එකේ hint දෙකක් තියෙනවා. එකක් තමයි මේ sentence එක අග බලන්න every day කියලා තියෙනවා. every day කියන්නේ හැමදාම කියන එක. හැමදාම කියද්දී අපිට ඔළුවට එන්න ඕනේ අපි simple present tense තමයි use කරන්නේ. අපි එදිනෙදා කරන හැමදාම කරන නැත්නම් routine එකක් විදිහට කරන schedule එකක් විදිහට follow කරන habit එකක් විදිහට කරන දේවල් ගැන කතා කරන්න අපි පාවිච්චි කරන්නේ simple present tense කියලා ඔයාලා දැන් ඉගෙනගෙන තියෙනවා. ඊළඟට තියෙන hint එක තමයි මේ verb එක බලන්න. verb එක ඉවර වෙලා තියෙන්නේ s sound එකෙන්. crosses. එතකොට subject එක තියෙන්නේ singular වලින්. singular noun එකක්. the train කියන්නේ කෝච්චිය.
එතකොට සබ්ජෙක්ට් එක සිංගියුලර් තියෙන්නේ verb එක ඉවර වෙලා තියෙන්නේ s sound එකෙන් අනිත් එක sentence එකේ කෙලවර තියෙනවා අර එදිනෙදා හැමදාම ඒ වගේ අර කාලය හැඟවෙන ඒ වගේ වචනයක්. එතකොට මේක දැක්ක ගමන් ඔයාට තේරෙන්න ඕනේ හරි මේ තියෙන්නේ simple present tense වලින් ලියපු sentence එකක්. එහෙනම් මේකේ ප්‍රශ්න අහන්න අපි auxiliary verb use කරනවා නම් අපි use කරන්න ඕනේ do does කියන auxiliary verb දෙකෙන් එකක්. හොඳද? එතකොට පළවෙනි එක අපි කතා කරා train කියන එක answer එක විදිහට ගන්න නම් අපි ප්‍රශ්නය අහනවා what crosses this bridge every day. එතකොට මේ වාක්‍ය තේරුම තමා කෝච්චිය හැමදාම මේ පාලම පහු කරනවා නැත්නම් හරහා යනවා. එතකොට අපි පළවෙනි එකෙන් අහනවා පාලම හරහා මොකක්ද හැමදාම යන්නේ. එතකොට ආන්සර් එක විදිහට එනවා කෝච්චිය. දැන් ඊළඟ එකේදී අපිට ආන්සර් එක විදිහට ගන්න ඕනේ පාලම. එහෙනම් අපිට ප්‍රශ්නය අහන්න පුළුවන් හැමදාම කෝච්චිය හරහා යන්නේ මොකක් හරහාද යන්නේ? හැමදාම කෝච්චිය මොකක් හරහාද යන්නේ? එතකොට අපි මේ ප්‍රශ්නය අහන්න ඕනේ අපි යූස් කරන්න ඕනේ does කියන auxiliary verb එක හේතුව කෝච්චිය කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක වචන නාම පදයක් තමයි වාක්‍යයේ තියෙන්නේ. එහෙනම් අපි යූස් කරන්නේ does කියන auxiliary verb එක. අපි මේක simple present tense වල question form එක කතා කරද්දී question words එක කොහොමද ප්‍රශ්න අහන්නේ කියන එක කියලා දෙද්දි කියලා දුන්නා. මුලින්ම question word එක ඊට පස්සේ auxiliary verb එක ඊට පස්සේ subject එක ඊට පස්සේ verb එකේ infinitive form එක එහෙම නැත්නම් verb එකේ stem එක did them of past tense නේද? මොකද්ද? did them of past tense නේද? ඔව් අපිට මේ මෙතනදී අපිට did කියන auxiliary verb එක use කරන්න බෑ. මොකද අපිට දීලා තියෙන sentence එක කියන්නේ දීලා තියෙන ප්‍රශ්නේ දීලා තියෙන්නේ simple present tense වලින් හින්දා. තේරුණාද? did අපි use කරන්නේ past tense වල. do does දෙක තමයි අපි use කරන්නේ simple present tense වල. am is අපි use කරනවා present continuous tense වල. shall will use කරනවා අපි future tense වල. ඒකයි මම අර කලින් උදාහරණ දී tenses ටිකෙන්ම එකම වාක්‍ය simple present tense වලින් past tense වලින් present continuous tense වලින් ලියලා ඒකේ ප්‍රශ්න හැදෙන විදිය ඔයාලට කියලා දුන්නේ. simple present tense වෙද්දී අපි do does දෙකෙන් මෙතන do use කරේ මොකද subject එක plural හින්දා. ඊළඟට past tense වල අපි දන්නවා subject එක singular වුණා plural වුණත් අපි use කරනවා did කියන auxiliary verb එක. ඊළඟට present continuous tense වල subject එක singular නම් අපි is use කරනවා plural නම් අපි are කියන auxiliary verb එක use කරනවා. දැන් ඊළඟ example එකේදී ඔයාලට දීලා තියෙන්නේ the train crosses this bridge every day කියලා. ඒ කියන්නේ ඒ වාක්‍ය තියෙන්නේ simple present tense වලින්. simple present tense වලින් කියලා මේ වාක්‍ය තියෙන්නේ simple present tense වලින් කියලා හොයාගන්න hint තියෙනවා ඔයාලට මේ වාක්‍ය ඇතුලේ. බලන්න verb එකේ sound එකකින් ඉවර වෙලා තියෙනවා. ඊට අමතරව වාක්‍යයකදී every day කියලා තියෙනවා. every day කියන්නේ හැමදාම. අපි simple present tense ඉගෙන ගනිද්දී කිව්වා simple present tense අපි use කරන්නේ එදිනෙදා කරන නැත්නම් හැමදාම සිද්ධ වෙන දේවල්, ඇත්තක් විදිහට වෙන දේවල්, අපි පුරුද්දක් විදිහට කරන දේවල්, අපි අර එකම වෙලාවට කරන දේවල්, අන්න ඒ වගේ දේවල් ගැන කතා කරන්න අපි simple present tense use කරන්න කියලා. එතකොට මේ වාක්‍ය දැකපු ගමන් ඔයාලට තේරෙනවා මේක තියෙන්නේ simple present tense වලින්. එහෙනම් මේකේ ප්‍රශ්නයක් හරි මේක negative කරන්න හරි අපි use කරන්න ඕනේ do does කියන auxiliary verb. එතකොට අපි do use කරනවා මෙතන subject එක plural නම් does use කරනවා subject එක singular නම්. මේවා ඔයාලට අමතක වෙන්න බෑ මොකද අපි present tense හරි සරල තැන ඉඳන් කතා කරා. එතකොට මෙතනදී ඔයා හිර වෙනවා නම් මෙතනදී ඔයාට මේ tense එක අමතකයි නම් ප්‍රශ්නේ හදන විදිය නොතේරෙනවා නම් ඔයා මොකද්ද දැන් කරන්න ඕනේ? අද class එකේ ඉවර වෙච්ච ගමන් ආයෙත් simple present tense note එක බලන්න. recording එක බලන්න. එතකොට මෙතනදී අපි ප්‍රශ්නේ හදන්න පාවිච්චි කරන්නේ do the does the එහෙම නැත්නම් did the am is are the shall will the කියන එක තීරණය වෙන්නේ අපිට ප්‍රශ්නේ දීලා තියෙන වාක්‍ය අනුව. දැන් මේ වාක්‍ය දීලා තියෙන simple present tense වලින් හින්දා
අපි use කරනවා does කියන auxiliary verb එක. මේ වාක්‍ය අපිට present continuous tense වලින් දීලා තියෙනවා නම් අපි ඒ present continuous tense එකට අදාළ auxiliary verbs use කරනවා. මේක past tense වලින් දීලා තියෙනවා නම් අපි ඒකට අදාළ auxiliary verb use කරනවා. තව අපහැදිලි මොන හරි තියෙනවා නම් අහන්න. මේ වාක්‍යම මම ඔයාලට ආයෙම tenses තුනෙන්ම කරලා පෙන්නන්න. දැන් අපි simple present tense වලින් හැදෙන විදිය දැක්කා. අපි දැන් මේක බලමු present continuous tense වලින් හදලා. එතකොට the train crosses this bridge every day, simple present tense. අපි ඊළඟට කියනවා the train is crossing this bridge now. කෝච්චිය මේ පාලම පහු කරමින් ඉන්නේ. එතකොට ඒකෙදී අපි ප්‍රශ්නේ අහනවා මේ පාලම පහු කරමින් තියෙන්නේ මොකක්ද? What crossing this bridge now? Answer the train. ඊට පස්සේ අපි අහනවා කෝච්චිය දැන් පහු කරමින් තියෙන්නේ නැත්නම් හරහා යමින් තියෙන්නේ මොකක් හරහාද යමින් තියෙන්නේ? කෝච්චිය දැන් මොකක් හරහාද යමින් තියෙන්නේ? එතකොට අපි ඒක අහනවා what is train crossing now? What is train crossing now? What is the train crossing now? එතකොට answer එක වෙනවා this bridge. අපි මේක future tense වලින් ලියලා බලමු. Past tense වලින් ලියලා බලමු. The train crossed this bridge yesterday. කෝච්චිය මේ පාලම ඊයේ පහු කරා. නැත්නම් හරහා ගියා. අපි ඒකට ප්‍රශ්න හදමු. අපිට අහන්න ඕනේ ඊයේ මේ පාලම හරහා ගියේ මොකක්ද? What crossed this bridge yesterday? Answer එක the train. ඊළඟට අපිට අහන්න ඕනේ කෝච්චිය ඊයේ හරහා ගියේ නැත්නම් පහු කරේ මොකක්ද? What did the train cross yesterday? බලන්න. එතකොට answer එක this bridge. අපි මේකම future tense වලට හරවමු. The train will cross this bridge tomorrow. කෝච්චිය හෙට මේ පාලම හරහා යයි නැත්නම් යනවා. අපි ඒකේ ප්‍රශ්නේ අහනවා හෙට මේ පාලම හරහා යන්නේ මොකක්ද? What will cross this bridge tomorrow? Answer එක the train. ඊළඟට බලන්න අපි අහනවා හෙට කෝච්චිය පහු කරන්නේ මොකක්ද? What will the train cross tomorrow? එතකොට answer එක this bridge. ඔන්න ඔහොමයි ප්‍රශ්නේ හැදෙන්නේ. ඔය කියලා උන්නට පැහැදිලිද? මම the train crosses this bridge every day කියන sentence එක ඔයාලට දැනට මම කරලා තියෙන tenses වලට හරවලා ඒ වලින් මේ what එක ප්‍රශ්න හැදෙන ආකාර ගැන තමයි මේ කතා කරේ. ඔය කතා කරපු තැන් වල නොතේරෙන අපහැදිලි තැනක් තියෙනවා නම් අහන්න ඔයාලට දැන්
අර පුතා කලින් අහුවේ did දැම්මහම past tense එක නේද? ඒ වගේ මොන හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් අහන්න. බලන්න. The train crosses this bridge every day. අපිට ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. එකක් තමයි what crosses this bridge every day. ඒකට answer එක තමයි the train. දෙවෙනි ප්‍රශ්නේ තමයි what does the train cross every day? ඒකට answer එක this bridge. ඊළඟට ඔයාලට sentence එක දෙනවා the train is crossing this bridge now. එතකොට ඔයාලට ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන් what use කරලා what crossing this bridge now? answer එක the train. ඊළඟට ඔයාලට අහන්න පුළුවන් what is the train crossing now? ඒකට ඔයාලට answer එක දෙන්න පුළුවන් this bridge කියලා. ඊට පස්සේ ඔයාලට දෙනවා sentence එක the train crossed this bridge yesterday. ඔයාලට අහන්න පුළුවන් what crossed this bridge yesterday? answer එක train. what did the train cross yesterday? answer එක this bridge. ඊළඟට ඔයාලට sentence එක දෙනවා the train will cross this bridge tomorrow. ඔයාලට අහන්න පුළුවන් what will cross this bridge tomorrow? the train. what will the train cross tomorrow? this bridge. එතකොට බලන්න future tense වලදී අර අනිත් tenses වලට වඩා ප්‍රශ්නේ හැදෙන විදිය සමාන ගතියක් තියෙනවා. ඒ වුණාට මෙතන purpose එක ඔයාට මෙන්න මේ ආකාරයට ප්‍රශ්න හැදෙන විදිය simple present tense වලදී වගේම past tense වලදී කොහොමද මේ ආකාරයට ප්‍රශ්න හැදෙන්නේ කියන එක තමයි ඔයාලට යන්න ඕනේ ටෙක්නික් එක. හරි. අපි මේ තියෙන exercise එක කරලා බලමු. මම ඔයාලට chance එක දෙන්නම්. ඉස්සෙල්ලා ප්‍රශ්න කියවන්නකෝ. read the following sentences and make questions to which the words in italics. italics කියන්නේ මෙන්න මේ විදිහට ඇදේට ලියවිලා තියෙන අකුරු. එතකොට කියනවා පහතින් දීලා තියෙන වාක්‍ය ටික කියවන්නලු. හොඳද? ඊට පස්සේ ප්‍රශ්න හදන්නලු මේ italics වලින් තියෙන වචනේ answer එක විදිහට එන්න. what use කරලා. තේරුණාද? මේ පහත තියෙන මෙතන වාක්‍ය 10ක් තියෙනවා. හොඳද? ඒ වාක්‍ය 10 කියවන්න කියලා කියනවා. කියවලා ඒවල highlight කරලා එහෙම නැත්නම් italics වලින් ඇදේට ලියවිලා තියෙන වචනේ answer එක විදිහට එන විදිහට ඔයා what කියන question word එක use කරලා ප්‍රශ්න හදන්න ඕනේ. එක ප්‍රශ්නයක් තමයි හදන්න කියන්නේ. හරි. පළවෙනි වාක්‍ය බලන්න. The monkey climbed the tree. The monkey climbed the tree. ඒ කියන්නේ වඳුරා ගහකට නැංගා. වඳුරා ගහකට නැංගා. දැන් ඔයා මේ වඳුරා කියන වචනේ කියන්නේ monkey කියන වචනේ answer එක එන විදිහට what කියන question word එක use කරලා ප්‍රශ්නයක් හදන්න ඕන. try කරන්න බලන්න. What did they climb the tree? යුරේනියම කියන්න බලන්න. What did they climb the tree? what did Climb the tree. පොඩ්ඩක් ඉන්න. යුරේනි කියනවා what did I'm කියන්නේ what did the climb tree? යුරේනි I'm answer කියනවා. What did climb the tree? what did climb the tree? යුරේනි කියනවා answer එක what did climbed the tree. හරි. ED එන්නේ නෑ sir. sorry. climb the tree කියලා යුරේනි කියනවා. මේ answer එක යුරේනිගේ. හරි. දැන් සෙනුරි කියන්න බලන්න ඔයත් කියවන answer එක. What climbed the tree? සෙනුරි කියනවා answer එක what climbed the tree. මේක සෙනුරිගේ answer එක. තව කාට හරි answers තියෙනවා නම් කියන්න බලන්න.
අද දෙනිටි සයිලන්ට් මොකද? ඉන්නවා. අද සයිලන්ට් මොකද? ආන්සර්ස් දෙන්න try කරන්න. What the climbed the tree? What? එකක් නෑ ඒක හිතුණා. ආයෙම try කරන්න. What climbed the tree? ඔව් තරුෂි කියනවා what climbed the tree. හරි මීට වෙනස් ආන්සර්ස් තියනවද තව කවුරු හරි ළඟ නැත්නම් මේවමද ඔයාලගේ ආන්සර්ස්? හරි දැන් මට කියන්න යුරේනිගේ ආන්සර් එකත් එක්ක ඔයාලා යුරේනිගේ ආන්සර් එක ආවාය මට කියන්න බලන්න. යුරේනි අරන්න තව කාටද යුරේනිගේ ආන්සර් එක ආවේ? කසුන්. ඔව් රේස් හෑන්ඩ් කරන්නකෝ යුරේනිගේ ආන්සර් එක හරි කියන අය. හරි. එතකොට සෙනුරිගේ ආන්සර් එක සෙනුරිගේ තරුෂිගේ දෙන්නගේම එකම ආන්සර් එක තියෙන්නේ. ඒ ආන්සර් එක හරි කියන අය රේස් හෑන්ඩ් කරන්න බලන්න. සංදීප එයාටත් එක්ටිනේ ආන්සර් එකලු. තව කාටද? හරි. එතකොට බලන්න මම ඊයේ කරපු පාඩමේදී කියලා දුන්නා අපි ප්‍රශ්නයක් හැදුවත් නිකම් වාක්‍යයක් ලිව්වත් වාක්‍යයට තේරුමක් තියෙන්න ඕනේ. ඒක මීනින්ග්ෆුල් වෙන්න ඕනේ. නිකම්ම වචන පේලියක් එකට ලිව්වට සබ්ජෙක්ට් එකක් තිබ්බට verb එකක් තිබ්බට ඔබ්ජෙක්ට් එකක් තිබ්බට ඒක හරි වාක්‍යයක් වෙන්නේ නැහැ. ඒක මීනින්ග්ෆුල් නැත්තම් තේරුමක් නැත්තම්. එතකොට බලන්න මෙතන මේ පළවෙනි ආන්සර් එක බලන්න මේ question එක බලන්න. What did climb the tree? What did climb the tree? ඇත්තටම මේකට සිංහල තේරුමක් ගන්න අමාරුයි. මේ ප්‍රශ්නෙට මෙහෙම ප්‍රශ්න ලිව්වාම මේකට සිංහල තේරුමක් ගන්න අමාරුයි. මොකද මේ ප්‍රශ්නය ඇතුලේ සබ්ජෙක්ට් එකක් නැහැ. තේරෙනවද? මේ ප්‍රශ්නය ඇතුලේ සබ්ජෙක්ට් එකක් නැහැ. මේ විදිහට ප්‍රශ්න හැදුනහම මේ ප්‍රශ්නය ඇතුලේ සබ්ජෙක්ට් එකක් නැහැ. අපිට සබ්ජෙක්ට් එක තමයි ආන්සර් එක විදිහට ගන්න ඕනේ. එහෙම වුණාම අපි ප්‍රශ්නේ හදන්න ඕනේ ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් වෙන විදිහට. එතකොට මේ විදිහට ප්‍රශ්නේ හැදුවාම ඔබ්ජෙක්ට් එක සබ්ජෙක්ට් එකක් වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ආන්සර් එක වැරදි. මේ ආන්සර් එක බලන්න. What climbed the tree? මේ විදිහට ප්‍රශ්න හැදුවාම ඇත්තටම මේ the tree කියන එක ප්‍රශ්නය ඇතුලේ සබ්ජෙක්ට් එකක් වෙලා. කියන්නේ කර්තෘ වෙලා. what කියන්නේ මොකක්ද? නැත්නම් මොකෙක්ද මොකාද? climbed කියන්නේ නැංගේ මොකටද? tree. ගහට නැංගේ මොකාද? the tree කියන්නේ ගහ, climbed කියන්නේ නගිනවා, what කියන්නේ මොකක්ද මොකාද? එතකොට what climbed the tree කියන්නේ ගහට නැග්ගේ මොකාද? what did climb the tree කිව්වහම ඒ විදිහට සිංහල තේරුමක් ගන්න බෑ. ඒක තමයි මම අර කලින් examples එක්ක ඔයාලට කියලා දෙන්න try කරේ. එතකොට මේ answers දෙක හරි. අපි ඊළඟ එක බලන්න. දැන් මේ හැම එකටම මේ ස්ට්‍රක්චර් එකටම නෙමෙයි ප්‍රශ්න හැදෙන්නේ. ඔයා වාක්‍ය ඉස්සලා කියවලා බලන්න ඕනේ. වාක්‍ය කියවුවට පස්සේ ඔයාට අයිඩියා එක ඔයා ඉස්සෙල්ලම බලන්න ඕනේ වාක්‍ය කියවලා මේක මොන ටෙන්ස් එකෙන්ද තියෙන්නේ. ඊට පස්සේ බලන්න ඕනේ මේකේ අපි ආන්සර් එක විදිහට ගන්න ඕනේ සබ්ජෙක්ට් එකද ඔබ්ජෙක්ට් එකද. මේකේ ආන්සර් එක සබ්ජෙක්ට් එක විදිහ සබ්ජෙක්ට් එක නම් අපි ගන්න ඕනේ ප්‍රශ්න හැදෙන්න ඕනේ මොන විදියටද. මේකේ ආන්සර් එක ඔබ්ජෙක්ට් එක නම් ගන්න ඕනේ අපි ප්‍රශ්න හැදෙන්න ඕනේ මොන විදියට කියලා උඩින් කතා කරා. දැන් ඒ විදියට දෙවෙනි වාක්‍ය බලන්න. දෙවෙනි වාක්‍ය highlight කරලා තියෙන්නේ
all the meat කියන එක. එතකොට වාක්‍ය සම්පූර්ණයෙන් කියවුවම අදහස එන්නේ the dog ate all the meat. The dog ate all the meat. හරි. දැන් ඔය වාක්‍ය ඔයා කියවුවා. දැන් බලන්න ඔය වාක්‍ය තියෙන්නේ මොන ටෙන්ස් එකෙන්ද? ඉස්සල්ලාම මට කියන්න මේ වාක්‍ය තියෙන්නේ මොන ටෙන්ස් එකෙන්ද? Past tense. past tense වලින්. The dog ate all the meat කියන වාක්‍ය තියෙන්නේ past tense වලින්. අපි මේක past tense වලින් තියෙන්නේ කියලා හොයාගත්තේ කොහොමද? Ate කියලා තියෙන හින්දා. very good. ate කියන්නේ මොන verb එකේ past tense එකද? Eat. eat කියන verb එකේ past tense එක තමයි ate. eat කියන irregular verb එකේ past tense එක තමයි ate. එතකොට වාක්‍ය දැකපු ගමන් ඔයාලට තේරෙනවා මේ තියෙන්නේ past tense වාක්‍ය අතීත කාල වාක්‍යයක්. The dog ate all the meat. බල්ලා ඔක්කොම මස් ටික කෑවා. නැත්නම් බල්ලා ඔක්කොම මස් ටික කාලා. මේක එලා ඉවර වෙච්ච ක්‍රියාවක්. අතීතයේ වෙච්ච දෙයක්. හරි. දැන් මෙතන highlight කරලා තියෙන්නේ all the meat කියන්නේ. එතකොට මේ වාක්‍ය ඉස්සර මේ වාක්‍ය බලන්න. මේ වාක්‍යයේ subject එක object එක අපි හොයාගෙන ඉමු ඉස්සෙල්ලා. මේකේ තියෙන ක්‍රියාව තියෙන්නේ ate කියන ක්‍රියාපදය තමයි තියෙන්නේ අතීත කාලෙන්. ate කියන්නේ කෑවා එහෙම නැත්නම් කාලා කියන එක තමයි කියන්නේ. එතකොට මේ ඒ කියන්නේ මේ ක්‍රියාව කරලා තියෙන්නේ මොකಾದ? බල්ලා. එතකොට the dog කියන්නේ මේකේ subject එක. ක්‍රියාවට භාජනය වෙලා තියෙන්නේ මොනවද? all the meat. ඔක්කොම මස්. ඒක තමයි මේකේ object එක. එතකොට මෙතන highlight වෙලා තියෙන්නේ මේ වාක්‍යයේ object එක. එතකොට ඔයාලට ප්‍රශ්නේ හදන්න වෙන්නේ object එක answer එක විදිහට එන්න තමයි ප්‍රශ්නේ හදන්න තියෙන්නේ. හරි. දැන් try කරන්න what කියන question word එක use කරලා all the meat කියන එක answer එක විදිහට අපිට දෙන්න පුළුවන් ප්‍රශ්නේ හදන්න. What did the dog eat? ඔව් සෙනුරි කියනවා answer එක විදිහට what did the dog eat? මේක සෙනුරිගේ answer එක. තව කවුරු හරි try කරන්න. What did the dog eat? අසුනුත් කියන්නේ මේකමයි answer එක කියලා. මේකම answer එක උනත් කමක් නැහැ. ඔයාලා මට කියන්න. ඔයාලගේ answer එක මට කියන්න. මේක වෙන්නත් පුළුවන්, මේකට වෙනස් එකක් වෙන්නත් පුළුවන්. වැරදුනාට කමක් නැහැ. try කරන්න. වරදින්න ඕනේ. වරදින්න තමයි අපි අලුත් දෙයක් ඉගෙන ගන්න. වැරදි ඉගෙන ගන්නදී තමයි අපේ ඔළුවට මේක හරියටම යන්නේ. ඒ හින්දා කට ඇරලා වචන ශබ්ද කරලා හොඳට කතා කරන්න. කියන්න ඔයාගේ answer එක. What did the dog eat? අවශ්‍ය කියනවා ඒක answer එක විදිහට. තව කවුරු හරි? What did the dog eat? ඔව් යුරේනිගේ answer එක එකමයි. තව කියන්න කවුරු හරි? What did the dog eat? ඔව් දිනිතිගේ answer එකත් ඒකමයි. දිනිති. හරි. එතකොට ඔයාලා ඔක්කොටම ඇවිත් තියෙන්නේ එකම answer එක. ඒ කියන්නේ ඔක්කොටම ඇවිත් තියෙන එකම answer එක. What did the dog eat? ඒ answer එක හරි. What did the dog eat කියන answer එක හරි. මෙතන ප්‍රශ්නේදී එතකොට අහන්නේ බල්ලා කෑවේ මොනවද? එතකොට answer එක විදිහට එන්නේ all the meat. What did the dog eat? All the meat. අපි මෙතන eat කියලා තමයි verb එක තියන්නේ. ate කියලා නෙමෙයි. හේතුව අපි did කියන auxiliary verb එක use කරලා තියෙනවා. past tense question එකක් තියෙන්නේ. past tense වල did කියන auxiliary verb එකත් එක්ක අහන ප්‍රශ්නවලදී අපි use කරන්නේ verb එකේ stem එක. එහෙම නැත්නම් verb එකේ infinitive form එක. හරි. දැන් මම ওই දෙවෙනි වාක්‍යය ඔයාලට කියලා දුන්න පිළිවෙලට
මම පිළිවෙලක් කියලා දුන්නනේ. මුලින්ම වාක්‍ය මොන ටෙන්ස් එකෙන්ද තියෙන්නේ බලන්න. හොඳද? ඊට පස්සේ වාක්‍යයේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක කියන දෙක හොයාගන්න. ඊට පස්සේ බලන්න highlight වෙලා තියෙන subject එකද object එකද කියලා. ඊට පස්සේ highlight වෙලා තියෙන වචනේ answer එක විදිහට එන්න ප්‍රශ්නේ හදන්න what කියන word එක use කරලා what කියන question word එක use කරලා. හරි. දැන් මම ඔය කියලා දුන්න පිළිවෙලට තුන්වෙනි වාක්‍ය කියවලා ඒකේ මුලින්ම බලන්න ඒක තියෙන්නේ මොන tense එකෙන්ද කියලා. හොඳද? ඊට පස්සේ බලන්න මේකේ subject එක මොකද්ද object එක මොකද්ද කියලා. ඊට පස්සේ බලන්න highlight වෙලා තියෙන subject එකද object එකද කියලා. ඊට පස්සේ ඒ highlight වෙලා තියෙන word එක answer එක විදිහට එන්න ඔයා what වලින් ප්‍රශ්නේ හදන්න. ප්‍රශ්නේ හදපු අය කියන්න එපා මට chat එකේ දාන්න බලන්න ඉස්සල්ලා. ප්‍රශ්නේ හදලා ඒක ඉක්මනට chat එකේ දාන්න. එතකොට එතන highlight කරලා තියෙන black clouds කියන එක. black clouds කියන එක answer එක විදිහට එන්න what වලින් ප්‍රශ්නේ හදලා chat එකේ දාන්න. හැමෝම answers 13ක් chat එකේ වැටෙන්න ඕනේ. දැනට 2යි වැටුනේ. හැමෝම දාන්න බලන්න. හතරයි answers 4යි දැනට වෙන්නේ. තව 9ක් වැටෙන්න ඕනේ answers. හැමෝම chat එකේ දාන්න බලනවා answer එක. 5යි 6යි 7යි අනිත් අය ඉක්මනට 7යි නෑ 6යි කසුන් answers දෙකක් දාලා තියෙනවා. අනිත් අයට answers දෙන්න බෑද? මම මේ exercises ඔයාලා class time එකේදීම කරන්න ඔයාලා දැන් බලන්න class එක වෙලාවෙදිත් answer එක දෙන්නේ නැති අය කොහොමත් homework එක කරන්නේ නැහැ. ඒ හින්දා chat එකේ දැම්ම දාන්න answer එක. හෝ මනිෂ්ක පරිඳු විමෝද්‍ය answers දාන්න. answer එක දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා හරි දාන්න බලන්න chat එකේ. හරි. අපි බලමු. එතකොට දැන් ඔයාලා දැම්ම answers වල summary එකක් විදිහට ගත්තොත් answers දෙකක් තමයි කට්ටිය මාරුවට දාලා තියෙන්නේ. හැබැයි මෙතන answer එක ඔයාලා මට දෙන්න ඕනේ question එකක්. question එකක් ලියනවා නම් ඊයේ පාඩමට හිටියා නම් ඊයේ කියලා දුන්න එකට හිටියා නම් ඊයේ මම කියලා දුන්නා sentence එකක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කරුණු තුනක්. එකක් තමයි sentence එක පටන් ගන්න sentence එක ඕ question එක පටන් ගන්න ඕනේ capital letter එකකින්. දෙවෙනි එක තමයි sentence එක ඕ question එක ඉවර වෙන්න ඕනේ punctuation mark එකකින්. එක්ක full stop එක ප්‍රශ්නයක් නම් question mark එක ඒක තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි subject එක verb එක object එක කියන කොටස්
match වෙන්න ඕනේ meaningful වෙන්න ඕනේ. එතකොට මෙතන ඇත්තම හරි answer එක දීලා තියෙන අය ඔය කියන rules තුන follow කරලා නැහැ. question එක පටන් ගන්න නැහැ capital letter එකකින්. question එක ඉවර කරලා නැහැ question mark එකකින්. ඒ කියන rule දෙක follow කරලා නැහැ. ඔක්කොම වගේ කෙනෙක් දෙන්නෙක් වගේ තමයි හරියටම rule එක follow කරලා answer එක දීලා තියෙන්නේ. අනිත් අය ඒ rule එක follow කරලා නැහැ. දැන් ඔයාලා හරියටම answer එක O level paper එකෙත් මේක ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ සම්පූර්ණ ලකුණු. හේතුව question mark එක නැහැ. අනිත් එක ප්‍රශ්නේ පටන් ගන්න තියෙන්නේ simple letter එකකින්. එහෙම වුණාම ලකුණු හම්බ වෙන්නේ නැහැ. ලකුණු අඩු වෙනවා. හරි. එතකොට බලන්න මේ sentence එක තියෙන්නේ black clouds covered the sky. Black clouds covered the sky. එහෙම තමයි sentence එක තියෙන්නේ. black clouds covered the sky. ඒ කියන්නේ මේක තියෙන්නේ past tense වලින්. මොකද cover කියන verb එකට ed එකතු වෙලා තමයි sentence එකේ තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන්නේ past tense වාක්‍යයක්. හරි. ඊළඟට මේ වාක්‍ය බලන්න cover කියන්නේ ආවරණය වෙනවා නැත්නම් cover වෙනවා කියලා අපි සිංහලෙන් කියනවා මේකට. එතකොට මේ වාක්‍යෙදී ක්‍රියාව කරන්නේ කවුද? black clouds කළු වලාකුළු. ක්‍රියාව කරන්නේ කළු වලාකුළු. ක්‍රියාවට භාජනය වෙන්නේ අහස. එතකොට අහස කළු කරන්නේ වලාකුළු. වලාකුළු වලින් කළු වෙන්නේ අහස. එතකොට මේකේ subject එක black clouds, object එක the sky. එතකොට මෙතන highlight වෙලා තියෙන්නේ black clouds කියන එක. එතකොට ඒ කියන්නේ subject එක තමයි highlight වෙලා තියෙන්නේ. එහෙනම් අපිට subject එක answer එක විදිහට එන්න තමයි ප්‍රශ්නය අහන්න ඕනේ. එතකොට අපි පළවෙනි එකේදීත් subject එක answer එක විදිහට එන්න ප්‍රශ්නය හැදුවා. ඒ විදිහටමයි මේකෙදි ප්‍රශ්නේ හැදෙන්න ඕනේ. එතකොට අපි ප්‍රශ්නේ හදනවා what covered the sky. අනිවාර්යෙන් ප්‍රශ්නාර්ථ ලකුණ question mark එක එන්න ඕනේ. එතකොට මේ answer එක දීලා තිබ්බා අඩුපාඩු එක්ක. අඩුපාඩු කිව්වේ පළවෙනි letter එක capital නැහැ, question mark එක නැහැ. ඒ වුණාට answer එක දීලා තිබ්බා ගොඩක් අය. කසුන් මුලින් මෙහෙම answer එක දීලා පස්සේ answer එක වෙනස් කරා what did cover the sky කියලා. ඒක අර මට කියන්න වෙන එකට මේ පළවෙනි වාක්‍ය කිව්වා වගේම what did cover the sky කියන එකට ඇත්තටම meaning එකක් නැහැ. හරි. ඊළඟ එක බලන්න. sentence එක කියවන්න. ඊට පස්සේ identify කරන්න මේ sentence එක තියෙන්නේ මොන tense එකෙන්ද කියලා. ඊට පස්සේ sentence එකේ subject එකයි object එකයි හොයාගන්න. ඊට පස්සේ highlight වෙලා තියෙන subject එකද object එකද කියලා බලන්න. ඊට පස්සේ ඒ highlight වෙලා තියෙන word එක answer එක විදිහට එන්න ප්‍රශ්නේ හදන්න. හරි. ඉක්මනට දාන්න chat එකේ answer එක ඔයාලගේ. ඔක්කොම උත්තර දුන්නොත් answers දැන් ඉන්න online ඉන්න ළමයි ගන්නත් එක answers 11ක් එන්න ඕනේ. ඔක්කොමලම වැඩ කරමු. ඒ කියන්නේ මේ exercises නොකර ඔයාලට මේක ඔළුවට දාගන්න බෑ. exercises කරන්න ඕනේ. මේ homework විදිහට දුන්නොත් ඇත්තටම මේ දැන් ওই chat එකේ answers දාන ළමයි දෙතුන් දෙනා විතරයි කරලා එවන්නේ. අනිත් අය කරන්නේ නැහැ. ඔක්කොමලම යන්න ඕනේ. මෙතන මට class එකේ එක ළමයෙක් විතරක් ඉස්සරහට අරන් යන්න ඕමනාවක් නැහැ. එහෙනම් ඉතින් මම යාට ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් කරනවානේ. එහෙනම් ඔක්කොමලම කරන්න. answers දෙන්න. ඔයාට chat එකේ ලියන්න බෑ. එහෙම ආපස්සෙන් type කරන්න බෑ කියලා. මම මේ chat එකේ answers ටික බලලා ඉවර වෙලා chance දෙන්න mic එක unmute කරලා කියන්න. ඔක්කොමලා වාක්‍ය කියවන්න. වාක්‍ය තියෙන මොන ටෙක්ස් එකකින්ද බලන්න. ඊට පස්සේ ඒකේ subject එක object එක හොයාගන්න. highlight වෙලා තියෙන subject එක object එක කියලා බලන්න. ඊට පස්සේ highlight වෙලා තියෙන white එක answer එක විදිහට එන්න mark වලින් question එක හදන්න.
ආන්සර් දීලා තියෙනවා 1 2 3 4 5 6 දෙනෙක්. 6 දෙනාගෙන් හරියට ආන්සර් එක දීලා තියෙන්නේ කෙනයි. 7 දෙනෙක් දීලා තියෙන ආන්සර්ස් 7 දෙනාගෙන් හරියට ආන්සර් එක දීලා තියෙන්නේ එක්කෙනයි. කවුද එක්කෙනා කියලා ඔයාලම හිතන්න බලන්න. ඔයාගේ ආන්සර් එක හරිද කියලා බලන්න ආයෙම සැරයක්. තාම එක හරි ආන්සර් එකයි වැටලා තියෙන්නේ chat එකේ. අනිත් ආන්සර්ස් ඔක්කොම වැරදි. හරි. මම දැන් ආන්සර් එක කසුන් does did do එන විදිහ හිතාගන්නේ කොහොමද? ඒක තමයි මේ වෙනකම්ම මම පැහැදිලි කරේ. ඒකයි මම කිව්වේ මුලින්ම sentence එක බලන්න. මුලින්ම දීලා තියෙන වාක්‍ය බලන්න. බලද්දි ඒක simple present tense වාක්‍යයක් නම් අපි ප්‍රශ්නේ හදද්දි do does use කරනවා. හැබැයි ඒ object එක answer එක විදිහට ගන්න ඕන වුණාම ප්‍රශ්න වාක්‍ය තියෙන්නේ past tense වලින් නම් අපි did පාවිච්චි කරනවා object එක answer එක විදිහට ගන්න ඕන වුණාම වාක්‍ය තියෙන්නේ present continuous tense වලින් නම් අපි am is are කියන auxiliary verbs පාවිච්චි කරනවා object එක answer එක විදිහට ගන්න ඕන වුණාම එහෙම තමයි අපි හිතාගන්නේ. මුලින්ම ඔබට කරන්න තියෙන්නේ දීලා තියෙන වාක්‍ය මොන ටෙන්ස් එකෙන්ද තියෙන්නේ කියලා බලන්න. මුලින්ම මොන ටෙන්ස් එකෙන්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න. ඊට පස්සේ බලන්න අපි ප්‍රශ්නේ හදන්න ඕනේ ආන්සර් එක විදිහට සබ්ජෙක්ට් එක එන්නද ඔබ්ජෙක්ට් එක එන්නද කියලා. ආන්සර් එක විදිහට සබ්ජෙක්ට් එක එන්න නම් අපි ප්‍රශ්නේ හදන්න ඕනේ විදියක් මම කියලා දීලා තියෙනවා. එකම ටෙක්නික් එක පාවිච්චි වෙලා තියෙනවා. කලින් එක්සැම්පල්ස් ටික බලාගෙන එන්න. ආන්සර් එක විදිහට ඔබ්ජෙක්ට් එක ගන්න ඕන නම් ප්‍රශ්න හැදෙන විදිහට උඩ එක්සැම්පල්ස් ටික බලාගෙන හරියට ෆලෝ කරන් ආවොත් ඔයාලට ඒ ටෙක්නික් එකත් අහු වෙනවා. ආන්සර් එක විදිහට ඔබ්ජෙක්ට් එක ගන්න ඕන නම් සමාන ඔක්සිලරි ෆන්ක්ෂන් යූස් කරලා ප්‍රශ්නය අහන්න. එතකොට එතනට යූස් කරන හරි ඔක්සිලරි verb එක මොකක්ද කියලා තීරණය කරගන්නේ දැනට දීලා තියෙන sentence එක මොන tense එකෙන්ද තියෙන්නේ කියලා හොයාගන්න. දීලා තියෙන sentence එක simple present tense නම් අපි to use කරනවා. දීලා තියෙන sentence එක past tense නම් අපි did use කරනවා. දීලා තියෙන sentence එක present continuous tense නම් අපි am is are use කරනවා. දීලා තියෙන sentence එක future tense නම් අපි shall will use කරනවා. past continuous නම් අපි was were use කරනවා. එතකොට present perfect නම් අපි has have use කරනවා. past perfect නම් අපි had use කරනවා. ඒ වගේ tense එක අනුව තමයි අපි පාවිච්චි කරන auxiliary verb එක මොකද කියන එක තීරණය කරනවා. හරියට. හරි answers දෙකක් දැන් chat එකේ වැටලා තියෙනවා. අනිත් answers ටික දැනට මම බලපු answers නම් වලින් එක හරි answers දෙකයි තියෙන්නේ. අනිත් answers ටික වැරදි. හරි. මම දැන් answer එක ගන්න විදිය ආයෙම step by step කියලා දෙන්න. මුලින්ම අපි බලමු මේ sentence එක. sorry. මුලින්ම බලමු sentence එක. A donkey eats grass. A donkey eats grass. මුලින්ම දැක්ක ගමන්ම තේරෙනවා verb එක s sound එකකින් ඉවර වෙලා තියෙනවා. verb එක s sound එකකින් ඉවර වෙලා තියෙනවා නම් ඔයා මුල් පාඩම් හරියටම ඔළුවේ තියන් ඉන්න කෙනෙක් නම් එකපාරම ක්ලික් වෙනවා හරි මේ තියෙන්නේ simple present tense වාක්‍යයක්. ඊළඟට බලනවා මේ වාක්‍යයේ subject එක මොකක්ද object එක මොකක්ද කියලා. A donkey eats grass. එතකොට eat කියන්නේ කනවා. එතකොට මේ කන්නේ කවුද? A donkey. බූරුවා. එහෙනම් ක්‍රියාව කරන්නේ කවුද? බූරුවා. බූරුවා තමයි subject එක. ක්‍රියාවට භාජනය වෙන්නේ මොනවාද? grass. grass කියන්නේ තනකොළ. තනකොළ තමයි object එක. දැන් එතකොට මේකේ highlight කරලා තියෙන්නේ මේ වාක්‍යයේ object එක sentence එකේ
ඔබ්ජෙක්ට් එක. එතකොට මේ grass කියන එක තමයි answer එක විදිහට එන්න ඕනේ. අපි ඒක answer එක විදිහට එන්න ප්‍රශ්නේ තමයි හදන්න ඕනේ. එතකොට අපි දන්නවා ඔබ්ජෙක්ට් එක answer එක විදිහට එන්න ප්‍රශ්නේ හදන ස්ට්‍රක්චර් එක. දැන් මේ බලන්න දෙවෙනි ප්‍රශ්නේදීත් අපිට ඔබ්ජෙක්ට් එකනේ answer එක විදිහට ඇවිත් තියෙන්නේ. එතකොට අපි ප්‍රශ්නේ හදපු ස්ට්‍රක්චර් එක බලන්න. what කියන question word එක ආවා. ඊට පස්සේ අදාළ tense එකට අදාළ auxiliary verb එක ආවා. ඊට පස්සේ subject එක ආවා. අවසානට verb එක ඒ අදාළ tense එකේ question form එකෙන් තියෙන විදිහට තිබ්බා. දැන් බලන්න මේ විදිහටම what කියන question word එක මුලින්ම ලියනවා. ඊට පස්සේ ඒ tense එකට අදාළ auxiliary verb එක. එතකොට මේ බලන්න මේක simple present tense. subject එක singular. එහෙනම් අපි use කරන auxiliary verb එක does. මෙතන දැන් ඇයි does use කරන්නේ කියන එක ඇත්තටම අහුවොත් අහන්න ප්‍රශ්නයක් නෙමෙයි. මේක ඔයා දන්නවා. මේක අපි කතා කරපු කොටසක්. හරි. ඊට පස්සේ subject එක අපි ලියනවා. a donkey. ඒකයි මම කිව්වේ වාක්‍යයේ subject එක හොයාගන්න කියලා. ඊට පස්සේ verb එක අදාළ tense එකේ question form එකේ තියෙන විදිහට අපි තියනවා. එතකොට අපි simple present tense කතා කරද්දී අපි කිව්වා verb එක තියන්නේ verb එකේ stem එක තමයි question form එකේදී අපි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් infinitive form එකෙන් තමයි අපි question form එකේදී simple present tense වල අපි verb එක තියන්නේ. එහෙනම් eats කියන එකේ stem එක eat. ඔන්න ඔහොමයි ප්‍රශ්නේ හැදෙන්නේ. What does a donkey eat? බූරුවා මොනවද කන්නේ? What does a donkey eat? ඔය විදිහට ආන්සර් එක දෙන්නයි දීලා තිබ්බේ. මුලින්ම ආන්සර් එක දුන්නේ සෙනුරි. කසුන් මුලින් වෙන ආන්සර් එකක් දීලා අර මම පැහැදිලි කිරීම කරාට පස්සේ හරියට ආන්සර් එක දුන්නා. අනිත් අය did use කරලා තිබ්බා, are use කරලා තිබ්බා. ඒ කියන්නේ තාම මේ ටෙක්නික් එක යාළගේ ඔළුවට ගිහින් නැහැ. අපි try කරමු. අපි ඉන්න ප්‍රශ්න 10ක් දාගන්න. 10 ඇතුලේ මේ ටෙක්නික් එක ඔළුවට දාගන්න try කරමු. පස්වෙනි වාක්‍ය බලන්න. මුලින්ම වාක්‍ය කියවන්න. ඊට පස්සේ මේ වාක්‍ය තියෙන්නේ මොන tense එකෙන්ද කියලා identify කරගන්න, හඳුනා ගන්න. ඊට පස්සේ බලන්න වාක්‍යයේ subject එක මොකද්ද, object එක මොකද්ද කියලා වෙන් කරගන්න. ඊට පස්සේ highlight කරලා තියෙන වාක්‍යයේ subject එකද object එකද කියලා බලන්න. ඊට පස්සේ මේ highlight වෙලා තියෙන වචනේ answer එක විදිහට එන්න what වලින් ප්‍රශ්නේ හදන්න. try කරන්න. හදලා chat එකේ දාන්න. විනාඩි 2ක් දෙන්න. answer එක හදලා chat එකේ දාන්න බලන්න. ඔයාට ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්න ගමන් chat එකේ type කරන්න අපහසුයි නම් answer එක පොතක කොලයක ලියන්න. ලියලා chat එකේ මම දැන් chat එකේ answers ටික බලලා ඉවර වුණාට පස්සේ chance එක දෙන්නම් mic එක unmute කරලා කියන්න. තුන් දෙනයි answers දීලා තියෙන්නේ. අනිත් අය try කරන්න. දැනට දීලා දෙන answers තුනෙන් දෙකක් හරි. එකක් වැරදි. අනිත් අයට බැහැද try කරන්න. දිනිති, යුරේනි,
හර්ෂිකා මනිෂ්ක තව කවුද තරින්දු තරුචි answers දෙන්න බලන්න හරි chat එකේ ලියන්න බැරි නම් දැන් mic එක unmute කරලා chat එකේ answers දැම්මේ නැති කවුරු හරි කියන්න බලන්න answer එක ඔයාට එන ඇත්තටම මේ විදිහට ඔයා ඉංග්‍රීසි මේ කියන්නේ මේ මං කියන ටික කරලා ක්ලාස් එකේ මේ විදිහට follow up කරගෙන දිගටම ගියොත් ඔයාට ඉංග්‍රීසි වාගේ O level වලටත් එහා O level මට්ටමටත් එහා යන විදිහට හැදෙනවා ඒ හින්දා මම මේ කියන දේවල් කරන්න ක්ලාස් එකේ නිකන් බලන් ඉන්නවා ඔයාලා බලන් ඉන්න එපා මම දේ එක්සර්සයිස් එකක් දෙද්දී ඒක කරන්න එහෙම නොකරනම් බෑ O level එකකට යන්න හරි අනිත් අය answers දෙන්නේ නැහැ එහෙනම් ඉතින් මම answers දෙන්න අයත් එක්ක ඉස්සරහට යනවා හරි බලන්න sentence එක clocks and watches tell us the time clock and watches tell us the time ඔරලෝසු සහ clocks කියන්නේ බිත්ති ඔරලෝසු වලට watches කියන්නේ අතේ බඳින ඔරලෝසු වලට එතකොට මෙතන කියන්නේ ඔරලෝසු tell us the time අපිට වෙලාව කියනවා ඔරලෝසු අපිට වෙලාව කියනවා ඒක ඇත්තක් නේ ඒ වාක්‍ය ඇත්තක් අපි වෙලාව බලන්නේ ඔරලෝසු වලින් එතකොට ඒක සත්‍ය ප්‍රකාශයක් ඒක ෆැක්ට් එකක් නැත්නම් ස්ටේට්මන්ට් එකක් එතකොට ඒ අපි දන්නවා අපි සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් කතා කරද්දී කිව්වා ෆැක්ට් එකක් නැත්නම් සාමාන්‍ය දෙයක් ගැටියන්න අපි පාවිච්චි කරනවා සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් එතකොට මේ වාක්‍ය දැක්කම මම හරි මේ වාක්‍ය තියෙන්නේ සිම්පල් ප්‍රසන්ට් ටෙන්ස් වලින් ඊළඟට මේකේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක අපි හොයා ගන්න ඕනේ බලන්න clocks and watches tell us the time අපිට වෙලාව කියන්නේ කවුද clocks and watches එතකොට මේ ක්‍රියාව කරන්නේ කවුද ඔරලෝසු එතකොට මේ clock and watches තමයි subject එක එතකොට clock and watches වෙලාව කියන්නේ කාටද අපිට එතකොට us තමයි මේකේ object එක එතකොට මේ the time කියන්නේ වාක්‍යයේ ඉතිරි කොටස හරි එතකොට මෙතන ප්‍රශ්නේ අහන්න ඕනේ answer එක clock and watches වෙන විදිහට අපි what තමයි use කරන්න ඕනේ එතකොට අපි දන්නවා subject එක answer එක විදිහට එන්න ප්‍රශ්නේ අහන විදිහ බලන්න අපි කලින් කරපු ප්‍රශ්නවල පළවෙනි එකේදීත් subject එක answer එක විදිහට එන්න තමයි ප්‍රශ්නේ අහන්න ඕනේ තුන්වෙනි එකේදීත් subject එක answer එක විදිහට එන්න තමයි ප්‍රශ්නේ හදන්න උනේ දැන් පස්වෙනි එකේදීත් subject එක answer එක විදිහට එන්න ප්‍රශ්නේ හදන්න වෙලා එහෙම වෙද්දී අපි ප්‍රශ්නේ හදන්නේ what අපි verb එක තියෙනවා ඒ tense එකෙන්ම වාක්‍යයේ තියෙන tense එකෙන්ම verb එක තියෙනවා what tell us the time what tell us the time answer එක clocks and watches ඔයාගෙන් කවුරු හරි අහුවොත් what tell us the time ඔයා answer එක විදිහට දෙනවා clocks and watches ඔරලෝසු සරලවම කිව්වොත් ඔරලෝසු බිත්ති ඔරලෝසු සහ අත් ඔරලෝසු clocks and watches හරි 6 වෙනි එක බලන්න අර ස්ට්‍රක්චර් එකටම යන්න දැන් මම මේ ස්ට්‍රක්චර් වලට අය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔයා දන්නවා ෆලෝ කරන්න ඕන ස්ට්‍රක්චර් එක 6 වෙනි එක බලන්න අර ස්ට්‍රක්චර් එක ෆලෝ කරලා ප්‍රශ්නේ හදලා මට කියන්න බලන්න ප්‍රශ්නේ chat එකේ දාන්න මම දැන් අනිත් එකෙන් ආන්සර් එක එක්ස්පෙක්ට් කරන්නේ නැහැ තුන් දෙනෙක් තමයි ආන්සර්ස් දෙන්නේ හැම වෙලේම ඒ තුන් දෙනාගේ ආන්සර් එක ලැබෙච්ච ගමන් මම ආන්සර් එක කියනවා අනිත් අයට ආන්සර් එක දෙන්න ඕන ඉක්මනට ආන්සර් එක දාන්න chat එකේ වරදිනවට බය වෙන්න එපා වරදින්න තමයි ඔයා ඉගෙන ගන්න
මොකද mistakes නොවන තාක්කල් ඔයා දෙයක් ඉගෙන ගන්න නැහැ. ඔයාට වරදින තාක්කල් ඔයා දෙයක් ඉගෙන ගන්න නැහැ. ඔයා කරන හැමදේම හරි කියන එක ඔළුවට ගිහින් තිබ්බොත් ඇත්තටම ඔයා දෙයක් ඉගෙන ගන්න නැහැ. ඔයාට වරදින්න තමයි ඔයා අලුතෙන් දේවල් ඉගෙන ගන්න. මොකද වරදින හේතුව හොයනවා. දැන් හිතන්න ඔයා මොකක් හරි දෙයක් කරනවා. කරද්දී ඒක වරදිනවා. වරදිද්දී බලනවා ඊළඟ පාර මේ වැරද්ද නොවෙන්න ඒ වරදින්න හේතු වෙච්ච දේවල් හදාගෙන ඊළඟ පාර එක කරන්න. එතකොට මේ හේතු වරදින්න හේතු ඔයා ඉවත් කරගෙන යද්දි මොකද්ද වෙන්නේ? ඔයාට නොදැනීම ඔයාගේ ඔළුවේ ඒවා අපේ හිටිනවා. මේ දෙක අද්දි මෙන්න මේ දේවල් කරන්න ඕනේ. එන මේ දේවල් කරන්න ඕනේ. අනේ ඒක ඔයාගේ ඔළුවට යනවා. එහෙම තමයි අපි කරන්නේ. වරදින්න තමයි අපි ඉගෙන ගන්න. high answers දෙකක් තියෙනවා. දෙන්නේ හරියට answer එක දීලා තියෙනවා. හරි මම සාකච්ඡා කරනවා. අනිත් අය answers දෙන්න නැහැනේ. හරි. බලන්න sentence එක. The fox saw a rabbit. The fox saw a rabbit. නරියා හාවෙක්ව දැක්කා. නරියා හාවෙක් දැක්කා. The fox saw a rabbit. එතකොට මේ saw කියන්නේ මොන verb එකේ past tense එකද? See. Very good. saw කියන්නේ see කියන verb එකේ past tense එක. එතකොට මේ sentence එක තියෙන්නේ past tense වලින්. හරි. එතකොට මේ වාක්‍යයේ මට කියන්න මේ sentence එකේ subject එක මොකද්ද? මේ sentence එකේ subject එක මොකද්ද? The fox. Very good. එතකොට object එක මොකද්ද? A rabbit. A rabbit. Very good. එතකොට මේ sentence එකේ subject එක the fox. object එක a rabbit. ඒ කියන්නේ ඒක අපි හොයාගන්නේ කොහොමද? ක්‍රියාව තියෙන්නේ saw දැක්කා. කවුද දැක්කේ? නරියා. කවුද දැක්කේ? හාවව. එහෙනම් ක්‍රියාව කරන්නේ කවුද? නරියා. ක්‍රියාවට භාජනය වෙන්නේ කවුද? හාවා. ක්‍රියාව කරන කෙනා subject එක, ක්‍රියාවට භාජනය වෙන කෙනා object එක. එතකොට මෙතන ප්‍රශ්නය අපි අහන්න ඕනේ object එක answer එක විදිහට එන්න. object එක answer එක විදිහට එන්න ප්‍රශ්න හදන විදිහේ structure එක දැන් මේ වීඩියෝ වගලුවට ගිහින් තියෙන්න ඕනේ. බලන්න අපි object එක answer එක විදිහට එන්න මේ වෙද්දි ප්‍රශ්න දෙකක් කරා. දෙවෙනි ප්‍රශ්නේදීත් අපි object එක තමයි answer එක විදිහට ගත්තේ. හතරවෙනි ප්‍රශ්නේදීත් අපි object එක තමයි answer එක විදිහට අරගත්තේ. එතකොට හයවෙනි ප්‍රශ්නේදීත් අපිට තියෙන්නේ object එක answer එක විදිහට එන්න ප්‍රශ්නේ හදන්න. ඒකදී අපි කරන්නේ මුලින්ම question word එක ලියනවා what. ඊට පස්සේ sentence එක තියෙන tense එක අපි දැන් දන්නවනේ past tense වලින් තියෙන්නේ. past tense වලින් ප්‍රශ්න අහන්න නම් අපි use කරනවා did කියන auxiliary verb එක. ඊට පස්සේ අපි subject එක ලියනවා. subject එක තමයි මේකේ fox. the fox. ඊට පස්සේ verb එකේ stem එකෙන් නැත්නම් infinitive form එකකින් අපි තියනවා what did the fox see. එතකොට answer එක a rabbit. what did the fox see? a rabbit. මේ වාක්‍යෙම rabbit කියන එක නැතුව fox කියන එක highlight වෙලා තිබ්බනම් අපි ප්‍රශ්නේ හදන්නේ කොහොමද? rabbit නැතුව
fox highlight කරලා තිබ්බනම් අපි ප්‍රශ්නේ හදන්නේ කොහොමද? What saw a rabbit? very good. සෙනුරිට නම් ටෙක්නික් එක හරියටම ඔලුවට ගිහින් තියෙනවා. අනිත් අය තාම පටලවනවා. එතකොට fox කියන එක highlight වෙලා අපි fox කියන එක answer එක එන්න ප්‍රශ්නය අහනවා නම් අපි අහන්නේ what saw a rabbit? හාවව දැක්කේ කවුද? හාවව දැක්කේ මොකාද? what saw a rabbit? අපිට rabbit කියන එක answer එක විදිහට ගන්න නම් අපි අහන්න ඕනේ what did the fox see? නරියා දැක්කේ මොකක්ද? නැත්නම් කාවද? හරි. 7 වෙනි එකට යන්න. වාක්‍ය කියවන්න. වාක්‍ය තියෙන්නේ Mary's cat catches a mouse every night. Mary's cat catches a mouse every night. මුලින්ම මට කියන්න මේ sentence එක තියෙන්නේ මොන tense එකෙන්ද? මොන tense එකෙන්ද? අපි මේ ක්ලාස් එක පුළුවන් තරම් ප්‍රැක්ටිකලි යන්න ඕනේ. නිකම් මම කියවගෙන යනවා ඔයාලා අහගෙන ඉන්නවා ඒ විදිහටනේ ඔයාලා මේ වෙනකන් ඔය ඉංග්‍රීසි ක්ලාසස් වලට යන්නේ නැත්තේ. ගුරුවරයා කියවගෙන යනවා ඔයාලා අහගෙන ඉන්නවා. ගුරුවරයා මොන හරි ලියා ගන්න දෙනවා ඔයාලා ඒක ලියා ගන්නවා. ආයේ ප්‍රැක්ටිස් එකකුත් නැහැ, කතා කිරිල්ලකුත් නැහැ. මේ වෙනකන් මේ විදිහට ඉගෙන ගත්තා. ඉතින් මම ඉංග්‍රීසි ඉම්ප්‍රූව් වෙලා නැහැ. එහෙනම් මේ පුළුවන් තරම් ප්‍රැක්ටිකලි මගේත් එක්ක යන්න try කරන්න. ලැන්ග්වේජ් එකක් ලියලා කියලාම ඉගෙන ගන්න නැහැ. කතා කරන්නත් ඕනේ. කමියුනිකේෂන්, ඒ කියන්නේ කන්වර්සේෂන්ස් වලින් තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න ලේසි. සෙනුරි යුරේනි answers දීලා තියෙනවා. දෙන්නගේම answers හරි. very good. ඒ දෙන්න very good. එයාලා සෙනුරි මුලින් නම් ටෙක්නික් එක තේරුම් ගන්න තිබ්බා. යුරේනි මැද්දක් වෙනකන් ටෙක්නික් එක හරියට තේරුම් ගන්න තිබ්බේ නැහැ. හැබැයි දැන් හරියට ටෙක්නික් එක ඔලුවට ගිහින් තියෙනවා. යුරේනිත් හරියටම answers දෙනවා. ඒකයි මම කිව්වේ වරදින්න ඕනේ තේරුම් ගන්න. වරදින්න ඕනේ ඉගෙන ගන්න. දැන් යුරේනි 4-5 සැරයක්ම වැරදි answers දුන්නා. එයා එකකින් ඉගෙන ගත්තා. එයා ටෙක්නික් එක ඔලුවට දාගත්තා. සංදීපත් හරි answer එක. සංදීපත් මුලින් වැරදි answers දුන්නා. එයාත් දැන් ටෙක්නික් එක ටික ටික තේරුම් අරන් තියෙනවා, ඔලුවට දාගෙන තියෙනවා. ඒකයි මම කිව්වේ. මුලින් වැරදි answers දෙන්න බය වෙන්න එපා. මම බනින්නේ නැහැනේ. ඒ හින්දා වැරදි answers answer එක මොකක් වුණත් හරි වුණත් වැරදි වුණත් දෙන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරද්දි හොඳට ඒක අහන් ඉන්න, බලන් ඉන්න. එතකොට මේක ඔලුවට යනවා. හරි. අපි answer එක බලන්න යමු. answer එක දුන්න තුන් දෙනාගේම answers හරි. යුරේනි, සෙනුරි, ඊළඟට සංදීප. තුන් දෙනාම හරියට answers දීලා තියෙනවා. හරි. බලන්න. Mary's cat catches a mouse every night. මට කියන්න බලන්න මේ sentence එක තියෙන්නේ මොන tense එකෙන්ද? මේ sentence එක තියෙන්නේ මොන tense එකෙන්ද? Simple present tense. very good. simple present tense. අපි මේක simple present tense වලින් තියෙන්නේ කියලා හොයාගන්න මේකේ hint දෙකක් තියෙනවා. එකක් තමයි verb එක s sound එකකින් ඉවර වෙලා තියෙනවා. අනිත් එක තමයි මේ බලන්න මේ every කියන වචනේ. every කියන්නේ හැම, ඒ කියන්නේ every night කිව්වොත් හැම රැකම, every day කිව්වොත් හැම දවසකම, every morning කිව්වොත් හැම උදේකම. එතකොට ඒ එදිනෙදා හැමදාම වෙන දෙයක්. එහෙම හැමදාම වෙන දෙයක් නම් අපි simple present tense තමයි පාවිච්චි කරන්නේ. ඒ hint දෙක දැක්කම ඔයාට එකපාරටම ඔලුවට එන්න ඕනේ හරි මේ තියෙන්නේ simple present tense වලින් ලියපු sentence එක. හරි. එතකොට මේකේ බලන්න verb එක තියෙන්නේ catches කියලා. catches කියන්නේ සාමාන්‍ය catch කියන්නේ අල්ල ගන්නවා, අල්ලනවා. එතකොට මේ අල්ලන්නේ කවුද? මේරිගේ පූසා. මේරිගේ පූසා අල්ලන්නේ මොනවද? මීයෝ.
එතකොට මේ වාක්‍ය කියන්නේ මේරිගේ පූසා හැම රැයකම මීයක් අල්ලනවා කියලා. එතකොට ඔයා දන්නවා මේකේ ක්‍රියාව කරන්නේ කවුද? Mary's cat. Mary's cat තමයි subject එක. ක්‍රියාවට භාජනය වෙන්නේ කවුද? A mouse. A mouse. ඒ තමයි object එක. එතකොට මෙතන highlight කරලා තියෙන්නේ Mary's cat කියන එක. ඒ කියන්නේ subject එක. එතකොට subject එක answer එක විදිහට එන්න අපි what පාවිච්චි කරලා ප්‍රශ්නේ හදන විදිය මේ වෙද්දි වාට මේ ටෙක්නික් එක ඔලුවට ගිහින් තියෙන්න ඕනේ. අපි subject එක answer කරන විදිහට ප්‍රශ්නේ හදද්දී අපි මුලින්ම question word එක ලියනවා. ඊට පස්සේ ඔයාට දීලා තියෙන sentence එක ඒ විදිහටම ලිව්වනම් හරි. එච්චරයි වෙන්න තියෙන්නේ. What catches a mouse every night? What catches a mouse every night? What catches a mouse every night? හැම රැයකම මීයක් අල්ලන්නේ කවුද? ඊළඟ එක බලන්න. 11ක් තිබ්බේ නෑ. 2 3 4 හරි. 8 වෙනි එක බලන්නකෝ. 8 වෙනි වාක්‍ය කියවන්න මොන ටෙන්ස් එකෙන්ද තියෙන්නේ බලන්න. ඊට පස්සේ සබ්ජෙක්ට් එක ඔබ්ජෙක්ට් එක හොයාගෙන ආන්සර් එක දෙන්නකෝ. to shape කියන එක ආන්සර් එක විදිහට එන්න ප්‍රශ්නේ හදලා මට දාන්න. chat එකේ දාන්න. එහෙම නැත්නම් මයික් එක කන්වර්ට් කරලා කියන්නකෝ. ඉක්මනට අපි ෆලෝ කරමු. සෙනුරි යුරේනි දෙන හරියටම ආන්සර් එක දීලා තියෙනවා. සෙනුරි මුලින් ඉඳන්ම ටෙක්නික් එක ඔලුවට දාගෙන තිබුණා. යුරේනි මැද්දකදී කියන්නේ දැන් ප්‍රශ්න දෙක තුනකට පස්සේ එයා ටෙක්නික් එක හරියටම ඔලුවට දාගෙන තියෙනවා. මෙතන තියෙන වෙනස තියෙන්නේ මේ දෙන්නම හරි වුණත් වැරදුනත් ආන්සර්ස් දුන්නා හැම ප්‍රශ්නයකටම. එතකොට සෙනුරිගේ ආන්සර් එක හැම වෙලේම වගේ හරි ගියා. යුරේනිගේ ආන්සර් එක මුලින් වැරදුනා. එයා ඊළඟට මම මේක සාකච්ඡා කරද්දී ප්‍රශ්නේ ඒ කියන්නේ හරියට ආන්සර් එක ගනිද්දි බලන් ඉඳලා ඒක හරියටම ඔලුවට දාගෙන තියෙනවා. ඒකයි වෙන්න ඕනේ. එයා එයාට වැරදිච්ච තැන් හදාගෙන තියෙනවා. වැරදිච්ච තැන් ඉගෙනගෙන තියෙනවා. ඒකයි වෙන්න ඕනේ. හරි. අපි ආන්සර් එක ගන්න බලමු. sentence එක තියෙන්නේ the wolf killed 2 sheep. The wolf killed 2 sheep. මේක තියෙන්නේ මොන tense එකෙන්ද? present tense, past tense, very good. past tense වලින් තමයි තියෙන්නේ. මොකද kill කියන verb එක ed add වෙලා killed විදිහට තමයි use වෙලා තියෙන්නේ. kill කියන්නේ regular verb එකක්. ඒකේ past tense එක අපි හදනවා ed එකතු කරලා. එතකොට killed කියන්නේ kill කියන verb එකේ past tense එක. එහෙනම් වාක්‍ය තියෙන්නේ past tense වලින්. past tense වලින් තියෙන වාක්‍යයේ object එක තමයි අපිට answer එක විදිහට ගන්න වෙන්නේ what වලින් ප්‍රශ්නය අහලා. එහෙනම් past tense වලින් තියෙන වාක්‍යයක object එක answer එක විදිහට ගන්න අපි ප්‍රශ්නේ හදන්න ඕනේ විදිය අපි කතා කරලා තියෙනවා මේ වෙනකම්ම. එතකොට මුලින්ම question word එක අපි use කරනවා what, ඊළඟට අදාළ tense එකට අදාළ auxiliary verb එක අපි ගන්නවා. මේක past tense වලින් තියෙන හින්දා අපි did කියන auxiliary verb එක පාවිච්චි කරනවා. ඊළඟට subject එක ගන්නවා. verb මේ sentence එකේ subject එක the wolf. ඊළඟට verb එකේ infinitive form එක එහෙම නැත්නම් verb එකේ stem එක අපි පාවිච්චි කරනවා. What did the wolf kill? What did the wolf kill? wolf කියන්නේ වෘකයාට. What did the wolf kill කියන්නේ වෘකයා මැරුවේ කාවද මොකක්ද? හරි. 9 වෙනි එක බලන්න. 9 වෙනි එකට ආන්සර් එක ඉක්මනට දාන්න බලන්න අර කියපු ස්ටෙප්ස් ෆලෝ කරලා. මම හිතුවේ නෑ මේ කොටස ඔයාලගේ ඔළුවට දාන්න මෙච්චර වෙලාවක් යයි කියලා. මේක පොඩි ටෙක්නික් එකක් තියෙන්නේ. ඒක අල්ලගන්න try කරන්න.
ආන්සර් එක chat එකේ දාන්න. එහෙම නැත්නම් mic එක unmute කරලා කියන්නකෝ. the wind කියන එක ආන්සර් එක විදිහට එන්න මට වලින් ප්‍රශ්න අහන්න. ඉවරේනි හරියට ආන්සර් එක දීලා තියෙනවා. සෙනුරිත් හරියට ආන්සර් එක දීලා තියෙනවා. හරි. අපි try කරමු ආන්සර් එක ගන්න අර steps follow කරන්නකො. මම දැන් මුලින් කිව්වා subject එක ආන්සර් එක විදිහට ගන්නව නම් ප්‍රශ්නේ අපි අහන්න තියෙන්නේ what විතරයි add කරන්න තියෙන්නේ. හරිම සරලයි. බලන්න. what අපි subject එක කොට sign කරා වාක්‍ය ඉතුරු ටික ලිව්වා. what blue Jack's hat off. what blew Jack's hat off. එහෙමයි අපි ප්‍රශ්න හදන්න. ඔකයි ටෙක්නික් එක. හරි. ඊළඟ එකට ආන්සර් එක ගන්න බලන්න. hen lay eggs. hen lay eggs. hen lay eggs. sorry මෙතන hen නෙමෙයි. hens වෙන්න ඕන. plural වෙන්න ඕන. hens lay eggs. hen තිබ්බොත් අපි henම ගමුකෝ. hen තිබ්බොත් lays වෙනවා. hen lays eggs. hen lays eggs. ප්‍රශ්නේ හදන්න. eggs කියන එක ආන්සර් එක විදිහට එන්න ප්‍රශ්නේ හදන්න. hen කියන්නේ කිකිලි. lays eggs කියන්නේ බිත්තර දානවා. කිකිලි බිත්තර දානවා. එතකොට අහන්න ඕනේ කිකිලි දාන්නේ මොනවද? very good. සෙනුලික ආන්සර් එක හරි. කිකිලි දාන්නේ මොනවද? ඒක තමයි අපි අහන්න ඕනේ. what does පාවිච්චි කරන්නේ ඇයි? මේක simple present tense වලින් තියෙන්නේ. කිකිලි කියන්නේ ඒක වචන නාම පදයක්. එහෙනම් අපි does use කරනවා. what does hen lay? what does hen lay? ඔහොම තමයි අපි හදන්නේ. දැන් ඔයාලා මේක ආයෙම මෙන්න මේ ටික ආයෙම self study කරන්න ඕනේ. ආයෙම මුලට එන්නම් බලන්න ඕනේ. මම මේ ටික අයින් කරන්නම්. මේ ටික note එකට ඕනේ නැහැ. මේ ටික note එකට ඕනේ නැති හින්දා ඒ ටික මම අයින් කරන්න. හරි ආන්සර් එක විතරක් තියන්න. මේ note එක මුල ඉඳන් ආයෙම අකුරු ප්‍රශ්න කියවන්න pattern එක ඒ කියන්නේ තේරුම් ගන්න try කරන්න. ඒ pattern එකක් තියෙනවා, technique එකක් තියෙනවා. ඒ technique එක තේරුම් ගන්න try කරන්න. ටෙක්නික් එක තේරුම් ගන්න try කරන්න. ඊළඟට මේ exercise එක අපි කරමු මේ exercise එක ආයම මුලක ඉඳන් කරන්න. මේ ගත්ත විදිය මේ ගත්ත පිළිවෙලක් තියෙනවානේ. subject එක answer එක වෙද්දි ප්‍රශ්නේ හැදුවේ කොහොමද? object එක answer එක වෙද්දි ප්‍රශ්නේ හැදුවේ කොහොමද කියන එක
ඔළුවට දාන්න try කරන්න. අමාරු නැහැ. මේක හරි සරල කොටස. මේකට මෙච්චර වෙලාවක් ගන්න ඕනෙත් නැහැ. ඔයාලා මෙතන struggle වෙච්ච හින්දා තමයි තේරුම් ගන්න ඔයාලට අපහසු වෙච්ච හින්දා තමයි අද දවසේ මේ පොඩි කොටස කරන්න ගියේ. මම හෙට මොකද මේ කොටසත් ඉක්මනට කරන් යනවා. මේකත් ඔයාලට තේරලා දෙන්න නෝට් එක බලන්නකෝ. මුලින් ඉඳන් මේ නෝට් එක කියවන්න. මෙතන තියෙනවා කොහොමද අපි ඔබ්ජෙක්ට් එක ආන්සර් එක වෙද්දි ප්‍රශ්නේ හදන්න ඕනේ, ඔබ්ජෙක්ට් එක ආන්සර් එක වෙද්දි කොහොමද ප්‍රශ්නේ හදන්න ඕනේ කියලා. මේක කියවලා නොතේරෙන තැන් තියෙනවා නම් මගෙන් අහන්න. හොඳ දැන් අද දවසේ කරපු ඒවල ඔයාලට පැහැදිලි පැටලී සහගත තැන් තියෙනවා නම් මගෙන් අහන්නකෝ. දවසේ කරපු පාඩමේ අපැහැදිලි නොතේරුණ තැන් තියෙනවා නම් අහන්න. අද දවසේ කරපු පාඩමේ නොතේරුණ අපැහැදිලි තැන් තියෙනවද? එහෙම නැතුව ඇති කියලා මම හිතනවා. මම ඔයාලට එක්සර්සයිස් එකක් group එකේ දාන්න. ඒක ඔයාලා කරලා මට ආන්සර්ස් එවන්න. එහෙනම් අදට ක්ලාස් එක නවත්තමු. ආයේ ලබන සතියේ අඟහරුවාදා තමයි ක්ලාස් එක තියෙන්නේ. ඊට කලින් දවසක ක්ලාස් එකක් දාගන්න පුළුවන් වුණොත් මම group වල දාන්න. මම හිතන්නේ ඊට කලින් නම් දවසක් ක්ලාස් එක දාගන්න පුළුවන් වෙයි කියලා. ඉස්සරහට ටිකක් busy සතියක් වෙන්නේ මේ weekend එකේ හැම සෑහෙන busy වෙනවා. ඒ හින්දා අපි ආයේ ලබන අඟහරුවාදා තමයි ක්ලාස් එකෙන් හම්බ වෙන්නේ. අලුත් මාසයක් අලුත් අවුරුද්දේදී තමයි අපි ආයේ හම්බ වෙන්නේ. එහෙනම් මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් මේ අවුරුද්ද ඉගෙනගත්ත මේ අවුරුද්දේ ඔයාලා මේ ක්ලාස් එකේ ඉගෙනගත්ත පාඩම් ටික ආයෙම බලන්න. ආපස්සට මුලින් ඉඳන් පළවෙනි පාඩමේ ඉඳන් ආයෙම පාරක් බලන්න. බලලා නොතේරෙන තැන් තියෙනවා නම් මැසේජ් කරලා අහන්න. හොඳද? මැසේජ් කරලා කෝල් කරලා අහන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. අපි අලුත් අවුරුද්දේ තමයි එතකොට හම්බ වෙන්නේ. අලුත් අවුරුද්දට එද්දි මේ පරණ අවුරුද්ද ඉගෙනගත්ත දේවල් හොඳට ඔළුවේ දාගෙන මතක තියාගෙන අලුත් අවුරුද්දට එන්න. එහෙනම් හැමෝටම good night. ඒ වගේම happy new year advance wish එක. Good night.